ඔබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම මම චන්දන ගුණවර්ධන මහත්මයා අඳුල්ලා දෙන්න කලින් මම හිතන්නේ චන්දන මහත්මයාට පොඩි හැඳින්වීමක් කරන්නම්. මොකද එතුමා අපේ දේශන වලට එන පළවෙනි අවස්ථාව හන්දා. චන්දන මහත්මයා අපි මේ පියවර වැඩසටහන පටන් ගන්නේ 2002 ළමා සංවර්ධන අමාත්‍යාංශයත් එක්ක. අපේ ෆෝකල් පොයින්ට් එක වෙන්නේ මුල් ළමාවිය සංවර්ධනය ලංකාවේ. ඉතින් ඒ වෙනුවෙන් ඒකේ අංග කීපයක් තියෙනවා. එකක් තමයි ගුරු පුහුණුව. අනිත් එක පෙරපාසල් හදන එක. එතකොට ළමයාගේ ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසියත් එක්ක වැඩ කරනවා. හදිසි අවස්ථාවලදී අපි ආපදාවලදී එකතු වෙනවා. දෙමව්පිය දැනුවත් වැඩසටහන් කරනවා. ඔක හෝලිස්ටික් අප්‍රෝච් එකක් early childhood development වලට ලංකාවේ. අද වෙනකොට ඉස්කෝල 59ක් ලංකාව පුරාම තියෙනවා. 60 වෙනි එක වනාත මුල්ලේ අපි හදන්න පටන් ගන්නවා. 61 වෙනි එක අගලවත්තේ හදන්න පටන් ගන්නවා. කළුතර දිස්ත්‍රික්කයේ ආයෙත් මේවා ගොඩාක් දුෂ්කර ගම්මාන. එතකොට මේ වගේ දැනට ගත්තොත් ළමයි 4000කට කිට්ටු වෙන ළමයි සංඛ්‍යාවක් මේ පාසල් ඔක්කොම ගත්තොත් එකතුවට හිටියා. එතකොට ගුරුවරු ඒ ඔක්කොම ගොඩක් රජයේ සහ ඒගොල්ලන්ගේ ඒ පළාත් වලින් තමයි ඒගොල්ලෝ එම්ප්ලොයි වෙලා ඉන්නේ. එක්ක සමහර දැන් ඌව ප්‍රදේශ ගත්තොත් ඌවේ ඒගොල්ලෝ ආදායමක් හැටියට මේක රජයෙන් මේ මොඩල් එකක් හදලා තියෙනවා. යම් මුදලක් අය කරනවා. ඒ බොහොම සාධාරණ මුදලක්. ඉතින් මේ පාසල් අපි දැන් මේ ප්‍රොජෙක්ට් එකට අවුරුදු 20ක් යන අවුරුද්දට. ඉතින් අපි ඉදිරියටත් මේක තව වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. හැම වසරකම අපි අගෝස්තු මාසෙ දවස් 3ක රෙසිඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේව ඔක්කොම ලෑස්ති කරන ළමා සංවර්ධන අමාත්‍යාංශයත් එක්කලා මේ සැරේ ඇරෙන්න. මොකද අපි හිතුවා පළවෙනි වතාවට අවුරුදු 18කට පස්සේ අපිට ට්‍රේනින් කරන්න බැරි වුණා මේ කොවිඩ් තත්ත්වයට එක්ක. ගිය අවුරුද්දේ මුකුත් කරේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ අපි හිතුවා දැන් මුකුත් නොකර ඉඳලා හරියන්නේ නැහැ. අපිට මේකත් එක්ක ජීවත් වෙන්න ඕන හන්දා අපි හිතුවා මේ වගේ ඔන්ලයින් ඇවිල්ලා මේ වගේ පුහුණු වීම වැඩසටහන් පවත්වන්න. ඉතින් ඉදිරියටත් මම හිතනවා මේ වගේම වෙයි කියලා තව අවුරුදු කීපයක් යනකම්. ඉතින් ඔබතුමාව ඇත්තටම මේ වගේ අපේ වැඩසටහනට සම්බන්ධ කිරීම ගැන අපි ලොකු ආඩම්බරයක්, අපිට ලොකු සතුටක්. ඉතින් මේක අද අපි රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කළා අපේ තියෙන WhatsApp group එක ඔක්කොම ටීචර්ස්ට දානවා. අපේ Facebook page එකටත් දානවා. මොකද ඒ අයට එතකොට මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙයි ඔබතුමාගේ මේ දේශනේ. ඊට අමතරව චන්දන මහත්මයා අපි එමස් අවුට්‍රීච් පදනමින් ආයති පළවෙනි ලංකාවේ තියෙන ප්‍රථම ළමා ලාභාර්ථ ළමයින්ට තියෙන ජාතික මධ්‍යස්ථානය හදලා තියෙනවා. ඒක මිලියන 550ක ප්‍රොජෙක්ට් එකක්. ඒක දැන් ස්ථාපිත කරලා තියෙන්නේ වෛද්‍ය පීඨයේ රාගම. ඒක දැන් disability study unit එක faculty of medicine රාගම. ඒකේ දැන් වෙනකොට ළමයි 6800ක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. මේ කොවිඩ් වසංගතයේ මාස දෙකකට කලින් මේ ලොක්ඩවුන් එකට කලින් අපිට මාස දවසකට ළමයි 175ක් 200ක් එනවා. හැම සේවාවක්ම නොමිලේ. එතකොට ඒ ආයති සෙන්ටර් එක ගත්තොත් මම හිතන්නේ ආසියාවේ අපේ සාක් රීජන් එකේ තියෙන හොඳම මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. සියලුම පහසුකම් තියෙනවා. වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු මේ පිළිබඳව ඉන්න ඔක්කොම ඒ රාගම ෆැකල්ටි එකේ තමයි වැඩ කරන්නේ. ඒතර ලංකාවේ හැම තැනින්ම දරුවෝ එනවා ඇසෙස්මන්ට් වලට ඇවිල්ලා එක එක තෙරපිස් කරනවා. මේ දවස්වල අපි ටෙලි හෙල්ත් පටන් ගත්තා. මොකද සමහර අයට ඔටිස්ටික් ළමයින්ට විශේෂ දේවල් තියෙනවා. ඉතින් ඒ වෛද්‍යවරු ඒවා කරගෙන යනවා. ඊට අමතරව අපි මේ අවුරුද්දේම මාර්තු මාසයේ 21 වෙනිදා World Down Syndrome දවසේ එකසේ සලකමු කියලා වැඩසටහනක් අපි ලොන්ච් කරා. ඒකට හේතුව විශේෂයෙන්ම මේ ඩවුන් සින්ඩ්‍රෝම් ආය ළමයි ගොඩාක් සමාජයෙන් කුන් වෙනවා, සමාජයෙන් හැරස් වෙනවා, ඒ වගේම අපයෝජනයට ලක් වෙනවා. මේ පවුල් වලට ගැම්මක් හැටියට අපි වැඩසටහන් පටන් ගත්ත ලොකුවටම ඇත්තටම අපි ඉස්සෙල්ලම කරන්න බැලුවේ වීඩියෝස් මාර්ගයේ මේ ස්ටිග්මා එක නැත්තම් මේ තියෙන වැරදි මතිමතාන්තර සමාජේ නැති කරන්න සෝෂල් මීඩියා කැම්පේන්ස් අපි වීඩියෝස් දෙක තුනක්ම කරා. නමුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක පොඩ්ඩක් අපේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම වගේ අල්ලගෙන ඉන්නවා. තාම කරන්න උනේ නැහැ. මොකද ළමයි ගෙන්නන්න විදියකුත් නැහැ. වීඩියෝ කියන්නේ ෂූට් කරන්න විදියකුත් නැහැ මේ කොවිඩ් රෙගියුලේෂන්ස් එක්ක. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒවා කරගෙන යනවා. ඉතින් ඒකට මට ලොකු සහායක් දෙනවා විශේෂයෙන් මේ අපේ ට්‍රස්ටීස්ලා ඉන්නේ ඒකේ මහාචාර්ය නිලන්ති ඩිසිල්ලා තමයි චෙයාර්පර්සන් වයිස් චාන්සලර් යුනිවර්සිටි එකේ කැලණිය. ඒ වගේම සංගක්කාරයි රොෂාන් මහානාමයි දෙන්නම ඉන්නවා. ඉතින් ඒ දෙන්නත් ගොඩාක් කැප වෙලා ඒගොල්ලන්ගේ කාලය ඔය වීඩියෝස් වලට ඔය හැම දෙයකම කිසිම මුදලක් නැහැ. ඒගොල්ලොත් ඒකට එකතු වෙලා ඉන්නවා. ඒතර පූජා උමාශංකරල් තව අපේ ඉන්න රොෂාන් රණවකයි. මේ අයත් එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ 7-5ක්වත් ගන්න නැහැ. නමුත් අපිට මුකුත් කරගන්න විදියක් නැහැ මේ අවස්ථාවේ මේ රෙගියුලේෂන්ස් එක්කලා. ඉතින් මම මේ චන්ද්‍ර මහත්තයාට නිකන් පොඩි අවබෝධයක් දුන්නේ මේ හේමා සවුට්‍රීච් පදනමෙන්. මම ඒකේ විධායක අධ්‍යක්ෂක ලෙස වැඩ කරනවා.
ඒකෙන් කරන වැඩ ගැන කියන්න. ඉතින් මම අපේ ගුරු මහත්මීන්ට කැමතියි අපේ චන්දන ගුණවර්ධන මහත්මයා අඳුරලා දෙන්න. මං හිතන්නේ අඳුරලා දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැමෝම දන්නවා. බොහොම ලංකාවේ ඉන්න සුප්‍රකටම දේශකයෙක්. මානව කුසලතා පුහුණු විශේෂඥවරයෙක්. ඉතින් මම එතුමාව දන්නේ දැන් වසර ගානකට කලින් මම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවාවන්තයෙක්ගේ සභාපති වෙලා ඉන්න අවස්ථාවේදී අපේ සොල්දාදුවන්ගේ දරුවන් ගේ මනස වෙනස් කරලා කියන්නේ හරි පොසිටිව් විදිහට ජීවිතයට මුහුණ දෙන්න අපි රෙසිඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම්ස් කරා සිංහ රෙජිමේන්තුවේ දවස් 5ක ළමයි 50 60 වගේ 75ක් වගේ හිටියා. මම හිතන්නේ මට ඇත්තටම පුදුමයි. අදටත් මම මේ ගැන කතා කරනවා. මේ සිංහ රෙජිමේන්තුවේ ආපු ළමයි නෙමෙයි එළියට ගියේ. සම්පූර්ණ ධනාත්මකව හිතන Tamanට විෂන් එකක් එක්ක ඒ ළමයි කොටාසයක් තමයි අපේ ඒ පුහුණු වලින් පස්සේ එළියට ආවේ. මම එතුමත් එක්ක වැඩ කළා තියෙනවා. එතුමගේ දේශන අහලා තියෙනවා. ඇත්තටම හරිම සතුටුයි අද අපි එක්කලා මේ දේශනේ අපේ ගුරු මහත්මීන්ටත් ලොකු මං හිතන්නේ රුකුලක් වේවි. ලොකු අත්දැකීමක් වෙයි. ඉතින් ඉදිරියටත් චන්දන මහත්මයා විශේෂයෙන් මම ඔබතුමාව එකතු කර ගන්නවා ආයතියකේ අපේ වැඩසටහන් වලට මේ දෙමව්පියන්ට ඒ වැටිලා ඉන්න අහිංසක මිනිස්සුන්ට. ඉතින් අපේ ගුරුවරුන්ටත් මම හිතන්නේ අපිට ගොඩාක් දේවල් හොයා ගන්න පුළුවන්. මම ඉතින් දැන් ඒ හන්දයි ගැන වැඩි දැන් කතා කරන්නේ නැහැ. අපි චන්දන මහත්මයාට මේ කතාව බාර දෙමු. අද එතුමාගේ අපේ තේමාව වෙන්නේ ගුරු පෞරුෂ වර්ධනය සහ මානසික ආත්මය පාලනය කරගන්නේ කොහොමද කියන එක. ඔබතුමාට බාරයි චන්දන මහත්මයා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි පටන් ගන්න කලින් රෙකෝඩ් කරන නිසා ටීචර්ස්ලා ඔක්කොටම මියුට් කරගන්න කිව්වනම් ගොඩක් ලේසි අපිට රෙකෝඩින් එක. ඔව් අපි රෙකෝඩින් පටන් ගත්තේ නැද්ද තාම? පටන් ගත්තා කියලා නැත්නම් එක එක ගුරු මහත්මීන්ට අපි ආදරෙන් කියන්නේ ඊයේත් මේ ප්‍රශ්නේ වුණා. කරුණා කළා ඔක්කොමලා මියුට් කරන්න. ඔයගොල්ලන්ගේ මේ මයික්‍රොෆෝන්ස් ඔන් කරලා තියාගන්න එපා. මොකද එක එක සද්ද ඇහුණාම හරි අමාරුයි මේ දේශනෙට. ස්තුතියි. චන්දන ඔයා මියුට්. නෑ ඔය මියුට් කරනකොට ඉබේ මියුට් වෙනවා. මට කෝහොස්ට් දෙන්න මට අර ස්ලයිඩ් එහෙම ෂෙයා කරන්න ඕනේ. එතකොට ඔහේ අනික් කට්ටිය ඔක්කොම මියුට් කරගත්තාම මට මේ ඔන් කරගෙන කතා කරන්න පුළුවන් එතකොට. එහෙම හොඳයි නේද? මිහිරානි ෂෙයා කරන්න දෙන්න. එක්කෙනෙක් කතා කරන්න ප්ලීස්. ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ මිස්ටර් ගුණවර්ධන. හරි හරි. එහෙනම් වැඩි පටන් ගමු. එවනම් සියලු දෙනාටම ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. ඉතාමත්ම සන්තෝෂයි අද දවසේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන. දැන් මිසස් මාසුකෝරාල විස්තර කරා අද උදේවරුේ එතුමියගේ අත්දැකීම ගැන. මටත් එතකොට මතක් වුණා මේ හම්බෙන් මේ කියන්න හිතාගෙන ආපු එකක් නෙමෙයි. මගේ අත්දැකීම. මම ඔය යුද්ධේ වුණාට පස්සේ මට කතා කරා මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ යුද්ධයට අහුවෙච්ච ප්‍රදේශවල ඉන්න ළමයින්ට විභාගවලට ලියන එක ගැන ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන එක ගැන ඒවයින් නිදහස් විභාග ලියන්නේ කොහොමද කියලාගෙන පුහුණු වැඩසටහනක් කරන්න කියලා. ඉතින් ඇත්තටම මම කෝච්චිය ගියා වවුනියාවට. වවුනියාවෙන් ඒ කට්ටිය මාව එක්කන් ගියා මන්නාරමට ගිහින් බලනකොට කලින් දවසේ රෑ කෝච්චියේ ගිහිල්ලා මන්නාරමට ගිහින් බලනකොට මට මේ පැයයි දේශනේ තියෙනවා. අනිත් ඒවා එක එක දාලා තියෙනවා. ඩාන්සින් තියෙනවා, මියුසික් තියෙනවා, එක එක જાති ගොඩාක් තියෙනවා. ඊපස්සේ ඉතින් ඇත්තටම මට නිකන් හිතත් වෙන්නේ. දැන් මං දවසක් තිස්සේ ගිහිල්ලා රැලි වෙනකන් ඉඳලා ආය මන්නාරමට ගිහින් බලනකොට පැයක කතාවක් කරන්න තමයි මම මේ දවස් එකමාරක් විතර ගිහින් තියෙන්නේ. ඊපස්සේ ඉතින් මම පොඩ්ඩක් රණ්ඩු වුණා. රණ්ඩු වෙලා ඔන්න වරුවකට හදාගත්තා. වරුවකට හදාගෙන දැන් වරුවට වැඩේ කරා. වරුවට වැඩේ කරනකොට ඊට පස්සේ මම ඇහුවා ළමයින්ගෙන් හැන්දෑවේ දැන් මේ ඩාන්සින් අරෝමේ තියෙන්නේ. ළමයින්ගේ නැටුම් අර මං කිව්වා ළමයින් කැමතිද ඩාන්සින් කරන්නද කැමති? මම ඩාන්සින් හොඳයි, හරි හොඳයි, සතුටුයි. ඩාන්සින් කරන්නද කැමති? එහෙම නැත්නම් මම කොළඹ ඉඳලා ආවේ ඔයාලට මේ උගන්වලා යන්න ඉගෙන ගන්න කැමතිද? ඊට පස්සේ ළමයි ඔක්කොම කෑ ගැහුවා මේ ප්‍රෝග්‍රෑම් එක කරමු කියලා. ට්‍රාන්ස්ලේෂන් එකක් එක්ක තමයි ගියේ. ඊට පස්සේ මම රෑ 6ට විතර
කතා කරලා දැන් මගේ කෝච්චි ටිකට් එක එක්ස්ටෙන්ඩ් කරගෙන මම දැන් වැඩේ කරා. ආයෙත් විතර ඇහුවා මට දැන් වවුනියාවට යන්න එකමාරක් විතර යන්නේ 9 වෙනකම් කරන්න කැමතිද? ළමයි ඔක්කොම 9 වෙනකම් කරන්න කැමති වුණා. ඒ ළමයි එහෙමයි. ඒ ළමයින්ට දැඩි අවශ්‍යතාවක් තිබුණා ජීවිතේ වෙනස් කරන්න, දිනන්න. ඉතින් මට ඒකේ හරිම සතුටු දේ තමයි ඊට පස්සේ විශ්වවිද්‍යාල තරුණ තරුණියන්ට නායකත්ව පුහුණුවක් තිබුණා. ඒ නායකත්ව පුහුණුවේ දෙමළ භාෂාව කතා කරන කට්ටිය කළුතර පොලිස් විද්‍යාලයේ තමයි ගෙනහැල්ලා තියෙන්නේ. පුහුණු වැඩසටහනට. එම් ළමයි කතා කරන්නේ නැහැ. එන්නේ නැහැ. පොඩි සැකයක් තියෙනවා දැන් මේ පොලිසිය නිසා. ඉතින් කොහොම හරි මම පළවෙනි දවස් බාගෙට යනකොට ගෑන් ළමයෙකුට පිරිමිණාවෙක් දුවගෙන ආවා. ඇවිල්ලා කතා කරා. කතා කරපුවාම ඒ දෙන්නම එදා මගේ මන්නාරමේ ප්‍රෝග්‍රෑම් එකේ හිටපු ළමයි දෙන්නේ. පහුවෙන්ද පොලිසියේ මහත්තුරුන්ට ට්‍රාන්ස්ලේෂන් කරගන්න බැරි මගේ පොතුත් ගෙන්නගෙන කියෝලා මගේ මුළු වැඩසටහනම ඊළඟ දවස් දෙකේම ට්‍රාන්ස්ලේෂන් එක කරා ඒ ළමයි. දැන් ඔබට තේරෙනවද මේ කට්ටියගේ තියෙන උද්‍යෝගය? මම එක දවසයි ප්‍රෝග්‍රෑම් එක කරේ ඒ ළමයි තීරණය කරා සිංහල ඉගෙන ගන්න ඕනේ කියලා. ඇයි එහෙම හිතුවේ? ළමයින්ට හැඟීමක් තිබුණා මේ සිංහල මිනිස්සු මහා නරක જાතියක් කියලා. යුද්ධය නිසා. මේ මම ගිහිල්ලා මහන්සි මේ ළමයි ටික හදනකොට එයාලා හිතුණා. මොකක්ද ඒක? හිතලා ඒ දෙන්න ඒ දෙන්නගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් දෙන්න සිංහල ඉගෙන ගත්තා. සිංහල ඉගෙන ගත්තා. ඉගෙනගෙන විශ්වවිද්‍යාලයටත් ආව දෙන්නම්. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අවසානයේ මගේ ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේෂන් කරන්න පවා ඉදිරිපත් වුණා. ඒකට ඒ උතුම් දරුවෝ මයික් එක ඕෆ් කරමුනේ. එතකොට ඒක හරි අපූර්ව දෙයක්. ඉතින් ඔබතුමේ අත්දැකීමත් තමයි මම මේක එකතු කරේ. දැන් අද දවසේ මම ඔබත් එක්ක මේ පැය එකමාරක වගේ කාලය තුල ඔබට උත්සාහ කරනවා කියා දෙන්න පොඩි දෙයක්. ඒ තමයි මේ තමන්ගේ ස්වයං ප්‍රතිරූපයට අදාළව මේ මොලේ තියෙන බ්‍රේන් ස්ක්‍රිප්ට් කියන එක හදාගන්නේ කොහොමද? ඒක හැදුවේ නැති වුනහම තමයි ඔය අපිට මානසික ආතතිය වෙන්න පුළුවන්, විෂාදය වෙන්න පුළුවන්, නොයෙකුත් ගැටලු මතුවෙන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ මිනිසුන්ගේ හිතත් එක්ක. ඒ හිත මොලයත් එක්ක එකතු වෙලා අපූර්ව දේවල් කරලා දෙනවා. ඒ වගේම මහ විනාශකාරී දේවලුත් කරලා දෙනවා. ඔය හැම එකක්ම සිද්ධ වෙන්නේ හිතයි මොලයයි දෙක එකතු වෙලා කරන වැඩවල. ඔය තමයි මේ පළවෙනි සරලම දේ. දැන් කවුරු හරි පුද්ගලයෙක් බුදු වෙන්න ඕන කියලා හිතුවොත් ඒ බුදු වෙන්න ඕන කියන සිතවිල්ල පහළ වෙන්නේ සිතේ. ඒ සිතවිල්ල එයාගේ මොලේ අපි ඒකට කියනවා නියුරෝ ස්ක්‍රිප්ට් එකක් කියලා. ඒක වෙනස් කරලා හරියට හිතාගෙන ඉතින් එයා දන්නේ නැතුව ජීවිතේ එතෙන්ට අරන් යනවා. කවුරු හරි පුද්ගලයෙක්ගේ සිතවිල්ලක් ඇති කරගත්තොත් මම ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ. ඒක නැවත කරගෙන යනකොට ඒකට අදාළව අපේ මොලේ ස්ක්‍රිප්ට් එක වෙනස් වෙනවා. වෙනස් වෙලා ගිහලා ඒක අචීව් කරන කෙනෙක්. අපි හිතමු කවුරු හරි හිතුවා මේ නව උත්පාදනයක් කරන්න ඕනේ කියලා. එයා දකින්න දේවල් වෙන විදිහකට ගලපලා අලුත් දෙයක් කරන්න හිතනවා. මුච උදාහරණයක් ගනිමු. ලෝකෙ වෙච්ච දේවල් අපි හිතමු ස්ටීව් ජොබ්ස් ඒ වගේ කෙනෙක්. එයා එහෙම හිතලා ඒකට අනුව මොලේ වෙනස් කරලා අපූර්ව දේවල් නිර්මාණය කරනවා. මේ හැම එකක්ම මේ කවුරුවත් මේ ලෝකෙ උපදිනකොට අරන් ආපුව නෙමෙයි. කිසිම දෙයක්. ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ දුප්පත් නම් ඒ දුප්පත්කම නිර්මාණය කරගත්තේ ඔබේ හිතේ. ඒ හිතේ නිර්මාණය කරගත්ත සිතවිලි සංකල්ප පද්ධතිය විසින් ඔබේ මොලේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරා ඔබ දුප්පත් කරලා තියෙනවා. ඔබ පොහොසත් නම් ධනවත් නම් ඒ සිතවිල්ල ඔබේ සිතේ ඇතිවෙච්ච එකක්. ඒකට අනුව මොලේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා ඔබ ධනවත් වෙලා ඉන්නවා. ඔච්චරයි මේ ලෝකේ තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඕක හොඳටම උගන්වන රටක් තමයි ලංකාව. හැබැයි අවාසනාවකට අපි අද මේ මොහොත වෙනකන් අපි පාවිච්චියට ගන්නේ ඕක නෙමෙයි.
ඕක නෙමෙයි. ඕක වැරදි විදිහට සැලසුම් කරන්න පුහුණු වෙලා තියෙනවා. වැරදි විදිහට සැලසුම් කරන්න පුහුණු වෙලා තියෙනවා. මම දැන් ඔබට පොඩි දෙයක් කියන්නකො මේක කරපු හැටි කොච්චර සැලසුම් සාගතව වෙලා තියෙනවද කියලා. ලංකාවේ මිනිස්සු ඉස්සර අරක්කු බීන්නේ නැහැ. මද්යසාර පාවිච්චිට ගත්තේ නැහැ. ඉතින් ඔය ඉංග්‍රීසි ආණ්ඩුවෙන් එක්තරා ව්‍යාපාරික පවුලකට මම නම් කියන්නේ හොඳ නැහැනේ. එක්තරා ව්‍යාපාරික පවුලක් මොකද කරේ අරක්කු රේන්ද කියලා කිව්වේ ඒක ටෙන්ඩර් එක වගේ එක රේන්ද ගත්ත ආණ්ඩුවෙන් සල්ලි වලට ඉංග්‍රීසි ආණ්ඩුවෙන්. අරගෙන මේ අරක්කු තැබෑරුම් දැම්මා. ලංකාවේ පළවෙනි වතාවට මම දන්න තරමින් අරක්කු තැබෑරුම් 6ක් දැම්මා. ඒව තැන් තැන් වල තිබුණා. හැබැයි මිනිස්සු බොන්නේ නැහැනේ. බොන්නේ නැහැ පාඩුවේ හොඳට. කවුරුත් බොන්නේ නැහැ. ඉතින් මේ ටෙන්ඩර් එක ගත්ත රේන්දය ගත්ත මහත්මයා ගිහිල්ලා මොකද කරේ? ආණ්ඩුකාරතුමාට පැමිණිලි කරා. ආණ්ඩුකාරතුමා ලංකාවේ පසුබිම හොඳට අධ්‍යයනය කළා. ඇයි මිනිස්සු අරක්කු බොන්නේ? හැබැයි මිනිස්සු රා බොනවා. දකුණේ මිනිස්සු කිතුල් රා බොනවා, පොල් රා බොනවා, උතුරේ මිනිස්සු තල් රා බොනවා. හැබැයි පුදුම දෙයක් තියෙනවා මේ කිතුල් රා, පොල් රා, තල් රා කියන ඒවා මිනිස්සුගේ සෞඛ්‍යයට අහිතකර නැහැ. ඒක ස්වාභාවිකව හදලා බිව්වොතින් ඒවා සෞඛ්‍යයට අහිතකර නැහැ. මෙයා බොනවා. මෙයා මොකද කරේ? ඉස්ලාම කරේ මේ ස්වාභාවික කිතුල් රා, පොල් රා, තල් රා තහනම් කරා. ඒවා මැදීම දඬුවම් ලැබිය යුතු මරදා. ඒවා මැදිනවා නම් අධික ලෙස බදු ගෙවන්න ඕනේ. ඒතර මිනිස්සු කරන්නේ නැහැ. සල්ලි ගෙවන්න මිනිස්සු සල්ලිත් නැහනේ. ඊට පස්සේ මොකද කරේ? මෙයා කිව්වා අරක්කු රේන්ද හිමියෙක් කෙනාට අරක්කු දන්සැල් දෙන්න කියලා. ඒ වියදම රජයෙන් දරනවා. ආණ්ඩුවෙන් දරනවා. අරක්කු දන්සැල් දුන්නා. අරක්කු දන්සැල් දුන්නාම දන්සැල කියලා ගහපු ගමන් අපේ මිනිස්සු ගියා. ඇයි? ලංකාවේ සංස්කෘතියේ තිබිච්ච අපූර්ව සංකල්පයක් තමයි මේ දන්සැල කියන එක. දන්සැල කියලා කියන්නේ මිනිස්සු කට්ටියත් එක්ක සල්ලි එකතු කරනවා, එකතු කරලා උයනවා, වෙල කට්ටියත් එක්කම කරනවා. ඔය දන්සැල වලට ගිහිල්ලා කන්නේ කවුරුවත් සල්ලි නැති කට්ටියද? නැහැ. ඔක්කොම සල්ලි දෙන කට්ටිය කෑම කන්නේ. ඒ කට්ටියම සල්ලි දෙනවා. මේකට කියන මේකේ වචනේ තමයි මේ ආධ්‍යාත්මික ප්‍රීති සුඛය කියන එක. මේකේ මිනිස්සු ඉන්නවා. මේ දන්සැල කියලා ගාපු ගමම්ම මිනිස්සුන්ට දන්සැලට අදාළ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙනවා. මිනිස්සු හැන්දෑවට බොන්න යන පටන් ගත්තා. බොන්න යන පටන් ගත්තා මොකද උනේ? මාසෙයි දුන්නේ. මිනිස්සු අරක්කු බොන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක ඇති වෙන්න පටන් ගත්තා. මුලේ ප්‍රෝග්‍රෑම් එකක් හැදුණා. අරක්කු බීම සඳහා අපි ඒකට කියන පැරඩයිම්ස් හැදෙනවා කියලා හැබිට් එක නිර්මාණය වුණා. පුරුද්දක් හැදුණා. ඊට පස්සේ මොකද කරේ? අරක්කු තබෑරුම් දන්සැල් නතර කළා. නතර කරපුවාම මිනිස්සු පෙළපාලි ගියා. ලංකාවේ මිනිස්සු ඉස්ලාම විරෝධතා ව්‍යාපාර දැක්ුවේ අපිට අරක්කු දියව් කියලා. අඹේ පුසේ තිබිච්ච තැබෑරුම ගිනි තිව්වා මිනිස්සු අරක්කු ඉල්ලලා. අරක්කු තැබෑරුම් කට්ටිය කිව්වා අරක්කු ඕන නම් කාසි ගෙනිල්ලා කියලා. මිනිස්සුන්ට සල්ලි තිබුණේ නැහැ. ලංකාවේ මිනිස්සු සල්ලි වලට වැඩ කරපු මිනිස්සු జాතියක් නෙමෙයි. ඒක සල්ලි නැහැ. සල්ලි නැත්තම් අන්න පාරවල් කපනවා, තේ වතු හදනවා, රබර් වතු හදනවා, ඒවයි වැඩට ඵලයල්ලා. ඒකේ රස්සාවර ගත්තම් හැන්දෑවට කාසි හම්බ වෙනවා, කාසි අරගෙන වරෙල්ල බොන්න කිව්වා. ලංකාවේ මිනිස්සු ඉස්සෙල්ලාම රස්සාවට ගියේ වැටුපට අරක්කු බොන්න. අද වෙනකම් බොනවා. බලන්න. ඔබට තේරෙනවද මම කියන දේ මිනිස්සු හිතනවා. හිතුවහම මොලේ ප්‍රෝග්‍රෑම් එකක් හැදෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක විසින් අපේ හිතේ තියෙන සංකල්ප ටික එහෙම අපි ලව්ව ක්‍රියාත්මක කරනවා. ඔබ හිතන්න පටන් ගත්තොත් අපි දුප්පත් කියලා එතනට අදාළ ප්‍රෝග්‍රෑම් එක හැදෙනවා. ඔබ දුප්පත් වෙනවා. හොඳට තේරුම් ගන්න. ඔබ පෙර පාසල් ගුරු මහත්මීන් හැටියට ඔබට දැවැන්ත වෙනසක් මේ ලංකාවේ කරන්න පුළුවන්. ඒ තමයි ඔබ ළඟට එන දරුවන්ගේ හිත්වල ඕකට අදාළ සංකල්ප හදන එක. ඒ අවුරුද්ද දෙක ඇතුළතදී ඔබට අවශ්‍ය නම් මේ රට පාලනය කරන දැවැන්ත නායකයෝ හදන්න පුළුවන්. මේ රට වෙනස් කරන මහා උගත්තු බුද්ධිමත්තු හදන්න පුළුවන්. මේ රට ගොඩනගන දැවැන්ත ව්‍යවසායකයෝ නිර්මාණය කරන්න පුළුවන්. ඒ දේ ඔබට කරන්න පුළුවන්.
හැබැයි ඒ වෙනුවෙන් ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔබ වෙනස් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ අනික් අය වෙනස් කරන්න කලින් අපි වෙනස් වෙන්න ඕනේ. ඒකට මම අද දවසේ ඕක කියා දෙනවා. ඔබ උත්සාහ කරලා බලන්න මේ කියා දෙන දේවල් පුට්ටි දෙයක් හරි ගන්න. මහගමසේකර මහත්මයා 1970 ගණන් වල ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහය ලියනකොට කිව්වා බුදු කෙනෙකු වීමට පහසුම මඟ බුදු කෙනෙක් මේ සිතා ගැන්මය. දෙවි කෙනෙකු වීමට පහසුම මඟ දෙවි කෙනෙක් මේ සිතා ගැන්මය. සිතා එලෙසට දිවි ගෙවීමය. තව දිගට තියෙනවා. එහෙම දිවි ගෙවනකොට මගතොට හිඳිනා දෙවිවරු එවිට ඔබේ පිහිටට ඇති. ඒල අතුරු අන්තරා වලකති. වැරදි මගක යන දුටුහොත් නිවැරදි මග වෙත හැරලති. ඔය විදිහට ලිව්වා. ඔය මම කියා දුන්න එක. ඉතින් ඔබට පුළුවන් මේ අද මේ පැය එකමාර කාලය තුලදී හිත වෙනස් කරන හැටි මම කියා දෙනවා. ඒ හිත වෙනස් කළා ඔබේ පැරඩයිම්ස් වෙනස් කළා ඔබේ පෞරුෂත්වය වර්ධනය කරගන්න හැටි කියා දෙනවා. මම ඔබෙන් ඉල්ලා සිටින එකම ඉල්ලීම මේ ඉගෙන ගන්න දේවල් වෙනත් විදිහකට ඔබේ ළඟට එන චූටි දූ පුතුන්ට චූටි පැටවුන්ට මොලේ වෙනස් කරන්න හදලා දෙන්න. එච්චරයි. හරි. දැන් මම ඔබට ස්ලයිඩ්ස් කීපයක් පෙන්නගෙන මේ වැඩසටහන කරගෙන යනවා. ඒ කරගෙන යනකොට ඔබට පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වැඩසටහන අවසානයේදී ඔබට අහන්න. එතකොට ඔබට පුළුවන් මම මේ ස්ලයිඩ්ස් ටික ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ. නමුත් සිංහලෙන් ඔබට කියා දෙන්නේ. සිංහලෙන් තමයි කියා දෙන්නේ. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. මොකක්ද මාතෘකාව හැටියට දාගෙන තියෙන්නේ? Develop your personality with the new paradigms. Change the way you accept your life. මොකක්ද අපි කරන්නේ? අපේ පෞරුෂත්වය වෙනස් කර ගන්නවා. මොකක් එක්කද? අලුත් paradigms එක්ක. අලුත් සංකල්ප පිටපත් එක්ක. අලුත් සංකල්ප පිටපත් එක්ක. ඒතර අපි ඊට පස්සේ කරන්නේ මොකද? අපේ ජීවිතය දිහා වෙන විදිහකට බාර ගන්න පටන් ගන්නවා අපේ ජීවිතේ. එවන මේ මාස්කෝරාල මහත්මිය කිව්ව විදිහට අපේ කට්ටිය හුඟා කට්ටිය මේ ජීවිතේ බාර අරගෙන තියෙන පිළි අරන් තියෙන්නේ ඩේටා නැහැ. සල්ලි නැහැ. සිග්නල් නැහැ. කියලා බාර අරන් තියෙනවා. ඒක නිසා තමයි වැඩසටහනට එන්න බෑ කියලා කිව්වේ. මම දන්නවා සියලු දෙනා මේ ලංකාවේ සියලු දෙනා සෝෂල් මීඩියා එක ඉන්නවා. ලෝකේ වැඩියෙන්ම සෝෂල් මීඩියා ටයිම් ඩියුරේෂන් එකක් පාවිච්චි කරන මේ ප්‍රතිශතයක් හැටියට පාවිච්චි කරන රටවල් වලින් එකක් තමයි ලංකාව. පළවෙනි තැන තියෙන ඉන්දියාව අපිත් එක රටක්. ඒක සල්ලි කොහෙන්ද? හැබැයි ඒකට අපිට තියෙනවා. වැඩි හරියක් කම්පියුටර් ගේම්ස් කරනවා. මොබයිල් ගේම්ස් කරනවා. ඒවට සල්ලි තියෙනවා. හැබැයි මේ වගේ ජීවිතේ ගොඩනගන පුහුණු වැඩසටහනක් කරන්න අපි ඒ සල්ලි වියදම් කරන්නේ නැහැ. හැබැයි ඔබ කවදාකවත් හිතන්නේ මේ කරන්නේ ආයෝජනයක්. මේ ආයෝජනය මේ data වලට වියදම් කරන පුංචි මුදල ඒ වගේම ඔබ කාලය වැය කරන කාලය යගේ මේ දෙක සමහර විට ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන ආයෝජනයක් කියලා ඔබ හිතන්නේ. ඒක හිතන්න බෑ. ඇයි ඒකට අදාළ ප්‍රෝග්‍රෑම් එක නැහැ ඔබේ. දැන් ඔබට තේරෙනවද? මොන හොඳට අද ඉන්න පටන් ගන්න. accept කරන්න. accept කරන්න. social media වල ඉන්න කාලය 10%කට අඩු කරන්න. මම එපා කියන්නේ නැහැ. තහනම් කරන්නේ නැහැ. 10%කට අඩු කරන්න. ඊටු 90% අදාළ data ඔබේ ජීවිතය ගොඩනගන දේවල් වලට වෙන් කරන්න. data වෙනුවෙන් mobile bill වෙනුවෙන් මාසෙක රුපියල් 2000ක් වියදම් කරනවා නම් ওই 2000න් රුපියල් 500ක් වෙන් කරගන්න ටෙලිෆෝන් කෝල් වලට SMS වලට social media වලට. ඊටු 1500ම ආයෝජනය කරන්න. මොනවටද ආයෝජනය කරන්නේ? ඔබේ ජීවිතය, ඔබේ පවුල, ඔබේ දරුවන්ගේ ජීවිත වෙනස් කරන දේවල් ඉගෙන ගන්න. මේ කොරෝනා කාලය තමයි ගෙවි ගිය කොරෝනා කාලය තමයි ඔබේ ජීවිතේ හොඳම කාලය. ඔබේ ජීවිතේ හොඳම කාලය. හොඳට මතක තියාගන්න. ඔබට ආයේ මං හිතන්නේ එහෙම හොඳ කාලයක් කවදාකවත් උදා වෙයි කියලා. මං දන්නේ මගේ ජීවිතේ හොඳම කාලය. මම වැඩිපුරම සර්විස් එකක් කරේ මේ කාලේ. මම වැඩිපුරම සර්විස් එකක් කළේ මේ කාලේ.
ඊ රාත්‍රියේ විතරක් මම 24000කට නොමිලේ පුහුණු වැඩසටහනක් කළා. මට හරි සතුටුයි. මට 24000කට එක සැරේ කවදාකවත් කතා කරන්න බෑ. හම්බ වෙන්නේ නැහැ. ඉතින් මට මේ කොරෝනා නිසා හම්බුණානේ. එක YouTube channel එක 24000ක් අනිත් එකේ 3000 ගාණක්. ඒතකොට ඔක්කොම ගත්තොත් එහෙනම් 27000ක් 28000ක් විතර. මේ ලංකාවේ. ඒතකොට ඒක කරන්න පුළුවන් උනේ ඇයි? මේ කොරෝනා නිසානේ. මම දන්නේ මට හිතෙනවා මං හරි වාසනාවන්තයි කියලා. මං හිතනවා මං හරි වාසනාවන්තයි කියලා. ඒතර තේරුම් ගන්න. මේ කොරෝනා කාලේ නිසා මං ඉස්සර ලංකාව විතරයි වැඩසටහන කර හිටියේ පිටරටකට ගිහිල්ලා කරෝතින් අරගෙන එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි කොරෝනා නිසා මම අද වෙනකන් මේ පැත්තෙන් නව ශ්‍රීලංකාව, ඕස්ට්‍රේලියාව, ජපානයේ ඉඳලා අර පැත්තෙන් ඇමරිකාව, කැනඩාව දක්වා වැඩසටහන් කරනවා. කොරෝනා මට හරි හොඳයි. මම විතරක් නෙමෙයි. මගේ පුහුණු වැඩසටහන් වලට එන හැම කෙනෙකුටම කොරෝනා හොඳයි. මොකද මම දන්නවා මගේ එක ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා කොරෝනා කාලය ඇතුළත එයාගේ ප්‍රොෆිට් එක 1700කින් වැඩි කරා. එයා අලුත් කර්මාන්තශාලා දෙකක් හැදුවා. එයා එක්ස්පෝර්ට් පටන් ගත්තා. වෙනම බංකොලොත් වෙන්න ගිය කර්මාන්තශාලාවක් සල්ලි වලට ගත්තා. මේ කොරෝනා කාලේ. හොඳට තේරුම් ගන්න. ඒතකොට අපි මේ ලෝකේ බාර ගන්න විදිය. ජීවිතේ බාර ගන්න විදිය. ඔබට මම ආරාධනා කරනවා මම උපරිම ආකාරයෙන් මේ කාලය ඇතුළත මේක කියා දෙනවා. හරි විශ්වාසයෙන් හරි භක්තිමත්ව මම කියා දෙනවා මිසස් මාස්කෝරාල වෙනුවෙන්. ඔබ මේක බාර ගන්න. බාර අරගෙන ඔබේ ජීවිතේ වෙනස් කරන්න, ඔබේ පවුල වෙනස් කරන්න, ඔබේ පෙර පාසලට එන දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ජීවිතය වෙනස් කරන්න. ඔබට ඒ දේ කරන්න පුළුවන්. මම 100,000ක් විශ්වාස කරනවා ඔබට ඒ දේ කරන්න පුළුවන්. මොකද්ද? දැන් මේ අපි මොලේ දාගන්නවනේ මේ පැරඩයිම්ස් වලට අපි කියනවා මොලේ දාගන්න ස්ක්‍රිප්ට්ස් තිර නාටක. අපි කරන්නේ ඒක රංගපාන එක විතරයි. අපි ඒකට කියනවා මේ පැරඩයිම්ස් වලින් ඒ කියන්නේ අපි හදාගත්ත ස්ක්‍රිප්ට්ස් වලින් ජීවිතයේ මෙහෙවෙන එකට කියනවා අපි ඔටෝ පයිලට් මෝඩ් එකකට යනවා. ඒ කියන්නේ ඉබේ වැඩ කරනවා. ඔහේ වැඩ කරනවා. මිනිහා කියන සතා හැම කෙනෙක්. ඔහේ වැඩ කරනවා. දැන් අපි තුම ඔබ උදේට නැගිටින්නේ ඉබේ හැරෙනවා. වැඩ කරනවා. උදේට කිරි තේ එක බොන්නේ ඉබේ බොනවා. නව ශ්‍රීලන්තේ මිනිස්සු පිටි බොන්නේ නැහැ. ඒ කට්ටියට ෆ්‍රෙෂ් මිල්ක් මදි. ලංකාවේ මිනිස්සුන්ට 3000ක් විතර එවනවා බොණ්ඩ කියලා කිරි පිටි. හැබැයි නව ශ්‍රීලන්තේ මිනිස්සුන්ට බොන්න ෆ්‍රෙෂ් මිල්ක් මදි. කවුරුත් හිතන්නේ. කොහොමද මේ එන්නේ? හැබැයි ඉතින් අර එහෙ හදන මෙලමයින් දාලා ඌරු තෙල් දාලා පාම් ඔයිල් දාලා තිරිඟු පිටි දාලා කවලම් කරලා කර කරන පවුඩර් එක ගෝණි පිටින් කන්ටේනර් පිටින් ආවහම අපි ඕක බොනවා. බිව්වහම හිතට දාලා තියෙන උදේ පාන්දර නැගිට්ටාම තේ එකක් බොන්න ඕනේ කිරි තේ එකක්. එතකොට ඇඟට හොඳට පණ එනවා කියලා. පැරඩයිම් එකක් හදලා තියෙනවා. මේ වගේ පැරඩයිම් ගොඩාක් එකතු වෙලා අපේ සමස්ත ජීවිතේ හැදෙනවා. අපි ඒකට කියනවා මෙටා ප්‍රෝග්‍රෑම් එකක් හැදෙනවා කියලා. මෙටා ප්‍රෝග්‍රෑම් එකක්. ආදවන්ත එකක්. අපි කරන්නේ ඒක රංගපාන. මේ චන්දන ගුණවර්ධන කරන්නේ මොකද්ද? මගේ මෙටා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක මේ රංගපාන්නේ. අපි තුම මාසකෝරාල මහත්මිය කරන්නේ මොකද්ද? එතුමියගේ මෙටා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක තමයි මේ රංගපාන්නේ. එයයි අපි යම්කිසි වෙනසක් කරන්න මෙටා ප්‍රෝග්‍රෑම් හදලා තියෙනවා. අපි ඒක වැඩ කරනවා. තව පිටසක් මෙටා ප්‍රෝග්‍රෑම් හදලා තියෙන මොකුත් හරියන්නේ නැහැ. සමුද්‍රය විතර හරියන්නේ. සමුද්‍රය නැත්තම් අපි ඉවරයි. ඒ මෙටා ප්‍රෝග්‍රෑම් එකක්. ඒතකොට එයාලා ඒකට අනුව ජීවත් වෙනවා. හොඳට ඔබ මේක අවබෝධ කරගන්න ඕනේ. මම මේක දන්නේ මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන් කළා පවුල් 2016 දෙනෙක් සමුද්‍රය ගන්න එක නතර කෙරෙව්වා. නතර කරලා ඒ කට්ටිය ට්‍රේනින් කරා. ට්‍රේනින් කිරීමේ ප්‍රතිඵලය හැටියට ඒ සියලු දෙනා සම්පෝෂිතව නැගී හිටියා. ඒකෙන් 706 දෙනෙක් මම මහා බැංකුවත් එක්ක ඒ කට්ටියට අඩු පොලියට ණය මුදල් ලබා දෙන්න ව්‍යාපාර කරන්න අනුරාධපුරයට ගියා. ඒ කට්ටිය එකතු කරා බිස්නස් කරන කට්ටිය. 706 දෙනෙක් තමන්ගේ වාහන වලින් ආවා. එදා අනුරාධපුර යෝනිකේතනෙට. අපි මතක තියාගන්න ඊට අවුරුදු 3කට කලින් 4කට කලින් ඒ කට්ටිය සමුදිලාභීන් හැටියට හිටපු කට්ටිය. මොකද්ද කරේ?
මෙටා ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරා. මේ ඉංග්‍රීසියෙන් ස්ලයිඩ්ස් දාලා නෙමෙයි. ඒ වැඩි හරියක් කට්ටියට හරියට සිංහලවත් කියව ගන්න බෑ. හැබැයි වෙනස් කරා. අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න පළවෙනි කෝටිපති කාන්තාවක් ඉන්නවා මගේ ඉගෙන ගත්ත කෙනෙක්. එයාමට හම්බුනේ ගෙදරක වැඩකාරකමට ඉන්නකොට. අද මම ආදිසිය බලන්න આવතින් බලන්න එන්නේ BMW කාර් එකකින්. එයා මෙටා ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරා. ඒතර මේකට කියනවා අපි හොඳට තේරුම් ගන්න අර වගේ හැදෙන ස්ක්‍රිප්ට් එකතු වෙලා දී හැදෙනවා අපි දන්නේ නැතුව. තව පොඩක් ඔබට මේක කියා දෙන්න. අපි හිතමු ඔබ පන්සලට යනවා. පන්සලට ගිය ගමන්ම ඔබේ අර ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එක ස්ක්‍රිප්ට් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. දැන් ඔබ සාමාන්‍ය හැසිරෙන විදිහට නෙමෙයි පන්සලේ හැසිරෙන්නේ. හාමුදුරුවන්ගෙන් අහන්නේ හාමුදුරුවෝ බත් කෑවද? නෑ අහන්නේ. හාමුදුරුවෝ වතුර බිව්වද? අහන්නේ. හාමුදුරුවෝ කොහෙවත් යන්නද? අහන්නේ. ටග් ගාලා ඇතුලේ තියෙන ප්‍රෝග්‍රෑම් එක ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වෙලා අපේ හාමුදුරුවෝ දාන්නේ වැළඳුවද? අර හඬින් නෙමෙයි, අර විදිහට නෙමෙයි, වෙනම හඬකින් වෙනම ක්‍රමයකට අහනවා හාමුදුරුවෝ දාන්නේ වැළඳුවද? අද කොහෙවත් වඩිනවද අපේ හාමුදුරුවෝ? වෙනම එකක්. මේක කොහෙන්ද ආවේ හිතාද කතා කරන්නේ? නැහැ. ඉබේ එනවා. අන්න ඒකට කියනවා අපි ඔයගේ මෙටා ප්‍රෝග්‍රෑම් එකක් හැදෙන කෑලි තියෙනවා. ඒ පැරඩයිම්ස්. දැන් එයා මොකද කරන්නේ අපි දන්නේ නැතුව අපිට හදලා දෙනවා කම්ෆර්ට් සෝන් එකක්. කම්ෆර්ට් සෝන් එකක් කියලා කියන්නේ ඒක නිකන් හරි සුව පහසුයි. හරි සුව පහසුයි. ඉතින් එයා ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එහෙම ඉන්නකොට හරි සැපයි. හරි සතුටුයි. සමෘද්ධිය ගන්න එක්කෙනත් කම්ෆර්ට් සෝන් එකේ. එයා හිතනවා සමෘද්ධිය තමයි තියෙන්න ඕනේ. ඒක හොඳයි. එයා හිතනවා. පෙන්ෂන් තියෙන රැකියාවක් කරන එක්කෙනත් ඕකේ ඉන්නේ. එයා හිතනවා පෙන්ෂන් තියෙන ජොබ් එකකට යන්න ඕනේ. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. එයා විතරයි. එයාගේ පැරඩයිම්ස් හැදෙනවා. ඒ විදිහට එයා ජීවත් වෙනවා. පෙන්ෂන් යනවා. පෙන්ෂන් යනකොට බෑග් එකේදී වැඩියා පෙති ටිකයි ප්‍රෙෂර් පෙති ටිකයි හાર્ට් පෙති ටිකයි දාගෙන යනවා. ඉතුරු වෙලා තියෙනවා පිරිමි කෙනෙක් නම් තට්ට ගෙඩියයි බඩ ගෙඩියයි විතරක්. වෙන මොකුත් නැහැ. ජීවිතේ. ඒක කම්ෆර්ට් සෝන් එකක්. හරිද? දැන් ඔබට තේරෙනවද? අපි හදා ගන්නවා එක එක විදිහට සුව පහසු කලාප. ඒ කලාපය තුළ ජීවත් වෙනවා. ඔන්න අපේ පෞරුෂත්වයට වෙන දේ මිනිමයිස් ක්‍රියේටිවිටි. මේක කරගෙන යනකොට මෙහෙම ජීවත් වෙනකොට නිර්මාණශීලීත්වය කියන එක නැති වෙනවා. එෆිෂන්සි කාර්යක්ෂමතාව නැති වෙනවා. ප්‍රොඩක්ටිවිටි ඵලදායීතාව නැති වෙලා යනවා. දැන් අපි හිතමු මම ඔය ආයතන වල කාර්ය මණ්ඩල වල ට්‍රේනින් කරනකොට මෙන්න මේ පැරඩයිම්ස් තමයි shift කරවන්නේ. ඒතකොට මේ ආයතන පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. දැන් අපි හිතමු අර ඊ අවුරුද්දේ අර මේ දවන්ත වෙනසක් කරපු මහත්තයා එයා මගේ දවස් 12ක් විතර ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඒ ඉගෙනගෙන ගෙල ආයතන වෙනස් කරා. මම ගෙල කාර්ය මණ්ඩලය පුහුණු කරා. පුහුණු කිරීමේ ප්‍රතිඵලය මොකද්ද? මේ කොරෝනා කාලය ඇතුළතත් එයා එකම එක දවසක්වත් එයාගේ ෆැක්ටරි එක වැහුවේ නැහැ. කාටවත් කොරෝනා හැදුනේ නැහැ. හොඳට තේරුම් ගන්න. එයා අලුතෙන් කණ්ඩායමක් ගත්තත් එයාලා ට්‍රේනින් කරනවා එයාගේ ක්‍රමයට වැඩ කරන්න. ඉතින් එයා හරි සතුටින් වැඩ කරනවා. ඔබ හොඳට තේරුම් ගන්න. ඒකට මොකද්ද එතන වෙන්නේ? ක්‍රියේටිවිටි එක වැඩි වෙනවා, එෆිෂන්සි වැඩි වෙනවා, ප්‍රොඩක්ටිවිටි වැඩි වෙනවා. ලංකාවේ සමහර ආයතන තියෙනවා මම හදපු ආයතන 400ක් විතර growth එක වැඩි කරපු කට්ටිය පසුගිය කාලවල. සමහර ආයතන තුළ ඉන්ෂුරන්ස් කම්පැනි එහෙම තියෙනවා මේ දවස් 77ක් ඇතුළත MPRT කියන කොන්ෆරන්ස් එක, ඒ කියන්නේ $1 million රවුන්ඩ් ටේබල් කොන්ෆරන්ස් කියනකට 77 දෙනෙක් හදපු ආයතනයක් තියෙනවා. මේ පැරඩයිම්ස් චේන්ජ් කරන්න. පුදුමාකාර දෙයක් කරන්න පුළුවන්. පුදුම දෙයක් කරන්න පුළුවන්. block energy flow of our life. අපි මේ හැම දෙයක්ම කරන්නේ එනර්ජි එකක් එක්ක. මිනිහා කියන්නේ ශක්ති ගොඩක්. මේ විශ්වය කියන්නේ ශක්ති එකතුවක්. ඒ ශක්ති එකතුවේ එක ශක්ති ඒකකයක් තමයි මිනිහා කියන්නේ. ඒතර අපි හැම වෙලාවකම කියන්නේ අපේ එනර්ජි එක වැඩ කරනවා. මම හිතන ආකාරය අනුව මගේ මයින්ඩ් ভাইබ්‍රේෂන් පැටර්න් එක වෙනස් වෙනවා. ඔබ හිතන ආකාරය අනුව ඔබේ මයින්ඩ් ভাইබ්‍රේෂන් පැටර්න් එක වෙනස් වෙනවා. ඒක රිලීස් කරනවා. ඒ රිලීස් කරන ভাইබ්‍රේෂන් පැටර්න් එකත් එක්ක ඇඟේ තියෙන පරමාණුවද පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝනද සීරමේ අණු වෙනස් වෙනවා. එනර්ජි ভাইබ්‍රේෂන් එක වෙනස් වෙනවා.
ඔබ හිතන්න පටන් ගත්තොතින් මගේ කර්මය මගේ අවාසනාව ඔය කිව්වට මට හරියන්නේ නැහැ. දන්නේම නැතුව ඔබේ මුළු ভাইබ්‍රේෂන් පැටර්න් එකේ අනුව වෙනස් වෙනවා. ඔබ ඒ හා සමාන පුද්ගලෙක් වෙනවා. හරිද? change our behaviors. මේ ප්‍රෝග්‍රෑම් එක හැදුනහම අපේ හැසිරීම රටාව වෙනස් වෙනවා. හැසිරීම රටාව වෙනස් වෙනවා. දැන් කොරෝනා අර්බුදයෙන් එකක් තමයි කරපු වැඩිපුර නෙගටිව් ඉන්ෆර්මේෂන්ස් අපිට දීගෙන ගියා. අද මේ මොහොත දක්වා ලංකාවේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය මිනිස්සුන්ගේ හිත් වලට දෙන්නේ නෙගටිව් ඉන්ෆර්මේෂන්. ඒ නිසා මොකද වෙන්නේ? මිනිස්සු දන්නේම නැතුව ඒකට අනුකූලව behavior pattern එක හැසිරීම රටාව වෙනස් කරලා තියෙනවා. ඒක තමයි මේ රටේ සිද්ධ වෙච්ච LTT එකේ ප්‍රශ්නෙටත් වඩා දරුණුම ඛේද වාචකය ඔන්නෝක. ඔක තමයි දරුණුම ඛේද වාචකය. අද වෙනකොට ලංකාවේ productivity කියන එක මයිනස් ගිහිල්ලා. රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන වලත්. හොඳට තේරුම් ගන්න. මම නිකන් උදාහරණයක් කියන්නම් ඔබට. Samsung සමාගම. Samsung Electronic කියන සමාගම. ඒ සමාගමේ වැඩ කරන්නේ 1,46,000 ගාන. 1,46,000 ගාන. ලෝකේ පුරා වැඩ කරනවා. ඒ 1,46,000 ගාන එකතු වෙලා ගිය අවුරුද්දේ කොරියාවට ගෙනාපු ධනය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 23.6ක්. ඇමරිකන් ඩොලර් බිලියන් 23.6ක්. 1,46,000ක කණ්ඩායමේ ප්‍රොඩක්ටිවිටි එක. ඒ මුදල් පිටරටවල් වලින් ලංකාව ඇතුළු පිටරටවල් වලින් ඇදලා ගිය සල්ලි. ලංකාවේ රජයේ සහ පෞද්ගලිකාංශයේ වැඩ කරන ශ්‍රම බලකාය 84 ලක්ෂයක්. 84 ලක්ෂ ගානක්. ඒ 84 ලක්ෂම ගාන මේකතු වෙලා ගිය අවුරුද්දේ අපේ රටට එකතු කරලා දුන්න මුදල ඇමරිකන් ඩොලර් බිලියන් 86යි. හොඳට තේරුම් ගන්න අපේ ප්‍රොඩක්ටිවිටි කොච්චරද කියලා. 84 ලක්ෂයක් බිලියන් 86ක් එකතු කරලා දෙනවා 1,46,000ක් බිලියන් 22.5ක් එකතු කරලා දෙනවා. හොඳට තේරුම් ගන්න. ඊලෝන් මස්ක්ගේ නිකොලා සමාගමේ ටෙස්ලා සමාගමේ වැඩ කරන්නේ 72,000 ගාණක්. ඒ 72,000 ගාණ එකතු වෙලා ඇමරිකාවට එකතු කරලා දෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 163ක්. යා ලෝකයේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ලෝකයේ පළවෙනි ධනවතා බවට පත් වෙනවා. ඒක නිසා අපි 84 ලක්ෂයක් එකතු වෙලා බිලියන් 86ක් එකතු කරනවා. මම ඔබෙන් අහන්නේ පුංචි ප්‍රශ්නයක්. ඔබේ හිතෙන් ඔබේ අහලා බලන්න. ඔබේ හැසිරීම රටාව, ඔබේ එනර්ජි එක, ඔබේ ක්‍රියේටිවිටි එක, ඔබේ එෆිෂන්සි එක, කාර්යක්ෂමතාවය, ඔබේ ඵලදායීතාව කීයද කියලා. හොඳට තේරුම් ගන්න ඕනේ. Develop stress related disorders and psychosomatic illnesses. මේ negative paradigms නිසා. negative කියන වචනේ වැරදි ඇත්තටම paradigms වලට negative කියලා කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මේ අපි හදාගත්ත paradigms නිසා. scripts නිසා මොලේ තියෙන ස්නායු පද්ධති සැලසුම් නිසා මේ මොලේ හදලා තියෙන මේ සැලසුම් නිසා මොනවද අපිට හදන්න ඊට පස්සේ මානසික ආතතිය කියලා කියන එක හදනවා ස්ට්‍රෙස් හදලා දෙනවා ડિප්‍රෙෂන් කියන තත්ත්වය හදලා දෙනවා ඊට පස්සේ ඒකට සම්බන්ධ විවිධ අසනීප හදලා දෙනවා මනෝව්‍යාධි කියන ඒවා ඊට පස්සේ ඒවා එකතු වෙලා ඇඟේ ලෙඩ හදලා දෙනවා අපි ඒවට කියන psychosomatic illnesses කියලා හරිද දැන් බලන්න වෙන දේ අපිට අද මේ වෙනකොට ලංකාවේ 100ට මට නම් හිතෙනවා සමහරලාට 100ක් කියලා මම මේ වචනේ වැරදි ඇත්තට මෙහෙම කියන එක මට හිතෙනවා 80%ක්වත් ඔය post traumatic stress disorders කියන එකෙන් පෙළනවා කියලා පශ්චාත් ව්‍යසන ක්ලමත ආතතිය අවස්ථාවෙන් පෙළනවා කියලා. ඒ කියන්නේ ව්‍යසනයක් සිද්ධ වෙලා ඒකෙන් පස්සේ ඇති වෙන මානසික ආතතියෙන් පීඩා විඳින්න තමයි ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ කියලා. පියෙන්, අවිශ්වාසයෙන්, සැකයෙන් ජීවත් වෙන්නේ. ඒ කට්ටියගේ ඵලදායීතාවක් නැහැ. වෙලාවට වැඩ කරන්නේ නැහැ. නිර්මාණශීලී නැහැ.
තමන්ගේ අනාගතය ගැනවත් හරියට හිතෙන්නේ නැහැ. දරුවන්ගේ අනාගතය ගැන හරියට හිතෙන්නේ නැහැ. තීරණ ගන්න බෑ. රැකියාව හරියට කරන්නේ නැහැ. මේ රට වෙනුවෙන් මම මොකක්ද හරි දෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. disorders වලින් පෙළෙනවා. ලෝකයේ අද වෙනකොට මම මගේ ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා පිට රටවල. ඒ කට්ටිය කියන්නේ මේ මැද පෙරදිග රටවල් හැම රටකම මේ post traumatic stress disorders අයින් කරන්න යම් යම් වැඩසටහන් කරනවා. ජනමාධ්‍ය සමහර රටවල ජනමාධ්‍ය වලින් 100ට විසිරුවා හරින වැඩසටහන් වලින් පුවත්පත් වලින් 50%කට වඩා වෙන් කරන්නේ post traumatic stress disorders අයින් කරන්න. මිනිසුන්ට තොරතුරු දෙන්න. හැබැයි අපි හැම සතියකම මිනිසුන්ගේ ස්ට්‍රෙස් එක වැඩි කරන නිවුස් සැලසුම් සහගතව බෙදා හරිනවා. සැලසුම් සහගතව බෙදා හරිනවා. හැම සතියකටම අලුත් ටොපික් එකක් එනවා. ඒ ටොපික් එක අතරේ මිනිසුන්ගේ ජීවිතේ විනාශ වෙන දේවල් ටිකක් තියෙනවා. දැන් ඔබ තේරුම් ගන්න මේක. හොඳට තේරුම් ගන්න. අපි ඒවට කියනවා ඔන්න ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙන්න අපේ ජීවිතේ අපි ලෙඩෙක් වෙන්න බලපානවා. අවසාන ප්‍රතිඵලය සතුට නැති වෙනවා. loss of happiness. ජීවිතේ දුකක් බවට පත් වෙනවා. දැන් බලන්න අපිට වෙලා තියෙන්නේ දැන් අපි මේක ඉගෙන ගන්න ඕනේ. මේක හැදෙන හැටි. මේ වගේ මොලේ ස්නායු පද්ධති සැලසුම් සකස් වෙන හැටි. මොකද්ද කරන්නේ? කොහොමද වෙන්නේ? getting information. තොරතුරු ලැබෙනවා. change in thinking pattern. හිතන හැටි වෙනස් වෙනවා ඒකත් එක්ක අනුව. මම මේකට උදාහරණයක් කියලා කියා දෙනවා. හොඳේ? වාක්‍ය ටික විස්තර කළා. change in belief system. අපි මෙහෙම එකක් වෙයි, එහෙම එකක් වෙයි, එහෙම එකක් වෙයි කියලා හිතන්න පටන් ගන්නවා. හරිද? developing neuroscript. මොලේ ස්නායු සෛල පද්ධතියක් ඒකට අනුව ගොනු වෙනවා. changing of perception. ඇතුලේ තියෙන සංකල්පමය රූපය වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ අපි මුදා හරිනවා ඒකට අදාළ තොරතුරු බාහිර ලෝකයට. ඒකට අදාළ තොරතුරු බාහිර ලෝකයට මුදා හරිනවා. වාක්‍ය ටිකේ තේරුම. තොරතුරු ලැබෙනවා, හිතන හැටි වෙනස් වෙනවා, විශ්වාස වෙනස් වෙනවා. ඒක එහෙම වෙයි. ඒක එහෙම වෙයි. ඒක බැරි වෙයි. ඒක පරදි. මට කොරෝනා හැදෙයි. හදලා දෙනවා. ඊට පස්සේ මේ හදලා දෙන දේවල් ටික හිතේ හැදෙන දේවල් ටික මොලේ ස්නායු සෛල ටිකක් එකතු කර ගන්නවා. එකතු කරගෙන හරියට පොතක් ලිව්වා වගේ තිරනාටකයක්, ටෙලිනාටක හරි, වේදිකා නාට්‍යයක හරි, චිත්‍රපටයක හරි තිරනාටකයක් ලිව්වා වගේ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න. ඒ ස්ක්‍රිප්ට් එක ලියවෙන්නෙම මොලේ ස්නායු සෛල වෙනස් වෙලා ඒකට අදාළ ගුණයක් හැදෙනවා, ෆෝල්ඩර් එකක් හැදෙනවා. changing of perception. අභ්‍යන්තරයේ තියෙන සංකල්ප රූපය ඒ අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ සංකල්ප රූපය අපි එළිය රඟපානවා. දැන් මම පන්සලට ගිය උදාහරණයක් ගනිමු. පන්සලට ගිය උදාහරණේ ආවේ කොහොමයි? තොරතුරු හම්බ වුණා. පන්සලට යනකොට මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම කතා කරන්න ඕනේ, තෙරපු ගලවල යන්න ඕනේ. තොරතුරු. අපි මේ විදිහට හිතන්න පටන් ගත්තා. අපි තර්ක කරේ නැහැ. පන්සලත් කියන්නේ එහෙම ගියක් නේ. ඉතින් අපි ඒ තෙරපු ගලවල යන්නේ. ඕනනම් දොර කොටින් ගලවල යන්න. ආමුදුරු කියන්නේ එක්කෙනෙක් නෑ වෙන ඇඳුමක් අඳගත් එක්කෙනෙක්. එයාට මොකටද අපි වෙන විදිහට කතා කරන්නේ? අපි එහෙම හිතන්නේ නැහැ. තොරතුරු ටික තියෙනවා. බිලීෆ් සිස්ටම් එක ඒක කරන්න හොඳ නැහැ. අවසිද්ධ වෙයි. අපේ හිතේ දාලා තියෙනවා. ඒකට අනුව නියුරෝ ස්ක්‍රිප්ට් එකක් හැදලා තියෙනවා. සංකල්ප රූපමාලාව වෙනවා. අපි මේ විදිහට රඟපානවා. ඉබේ සිද්ධ වෙන්නේ. හිත හිතන්නේ මේ හොඳේ. දැන් මේ පසුගිය අවුරුදු 1.5 ඇතුළතදී ඔබට ඉන්ෆර්මේෂන් ආවා කොරෝනා කියන්නේ මහා බිහිසුණු රෝගයක්. ඔබට නොකඩවා ඉන්ෆර්මේෂන් ආවා මලමිනී පෙන්නවා, කෙලවරක් නැතුව රෝගීන් පෙන්නවා, තොරතුරු ලබා දුන්නා. change in thinking pattern. හිතන හැටි වෙනස් වුණා. belief system වෙනස් වුණා. මටත් හැදෙයි, අපේ පවුලටත් හැදෙයි, මම මැරෙයි, මම මෙහෙම වෙයි. විශ්වාස පද්ධතිය හදනවා. අපේ ආරෝග්‍යයත් මෙරුණනේ මහත් මෙරිද්ද නැහැ. අපේ අම්මටත් හැදෙයිද නැහැ. අපේ තාත්තටත් හැදෙයිද නැහැ. නෙගටිව් බිලීෆ් සිස්ටම් හැදුනා. අපේ මොලේ ප්‍රෝග්‍රෑම් වෙනස් වෙලා. ඒක නිසා දැන් තාත්තගෙන් එළියට ගිහිල්ලා එනකොට තාත්තා ගැන සැකයි. ගෙදර ඉන්න අම්මට සහ දරුවන්ට. අම්මා බැරි වෙලාවත් රැකියාවට ගියොත් ඒ අම්මාගෙට එනකොට අම්මා ගැන සැකයි. දරුවන්ට සහ සැමියන්ට. තමන්ගේ හොඳම යාළුවා ගෙදර එන්න ඇහුවොත්
සැකයි කොරෝනා ගෙනේ දන්නේ. මල ගෙදරක් වුණොත් අල්ලපු ගෙදර යන්න සැකයි. කොරෝනා හැදිච්ච කට්ටිය දන්නේ. මගුල් ගෙදරක් වුණොත් යන්න සැකයි. කොරෝනා තියෙන කට්ටිය දන්නේ. රැකියාවට යන්න ඕනේ. සැකයි. කොරෝනා හැදිච්ච කට්ටිය දන්නේ. බිස්නස් එක කරන්න ඕනේ. එන කස්ටමර්ස් ලගේ අතරේ කොරෝනා එක්කෙනෙක් ආවොත් දෙයනේ ඔක්කොම ඉවරයි නේද? සැකයි. දැන් බලන්නකෝ මානසික ආතතිය හැදිලා තියෙනවා. post traumatic stress disorders ලංකාවේ productivity එකට මොකද වෙන්නේ? creativity එකට මොකද වෙන්නේ? දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? ඔබ ඔබෙන් අහන්න. සැමියා ගමනක් ගිහින් ආවහම සැමියා ගෙදරදී පිළිගන්න බැරි නම් ඒ සැමියා කෑම කන්න වාඩි වුණාමත් බිරිඳටයි දරුවන්ටයි සැක නම් කොහොමද පෞල් ජීවිතේ සතුටින් යන්නේ? මහා ප්‍රශ්න ගොඩක් ආවා. මේ වැඩි ප්‍රතිශතයක් ආවේ අපිට ইনফরমේෂන් වලින්. දැන් තේරුණාද? දැන් අපි හැසිරීම වෙනස් කළා. ඕක වෙනස් කරන්න ඕනේ. ඕක වෙනස් කරේ නැත්නම් ලංකාව ආක්‍රමණය කරන්න යුද්ධ අවශ්‍ය වෙන්නේ නැහැ. යුද්ධයක් ඕනේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕන. මම හොඳට කියා දුන්නා ඔබට මේක. දැන් මම තව නිදර්ශනයක් කියන්නම්. අපි තුමු රෝසමලක් දකින්නවා. රෝසමල දකින්නකොටම ইনফরমේෂන් එකක් ආව රෝසමල ගැන. ඒතකොට පොඩි කාලේ රෝසමල ගැන දාපු නියුරෝ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ටක් ගාලා ඒක ඇක්ටිවේට් වුණා. ඒක ඇක්ටිවේට් වෙනකොටම මොළය පුරා තියෙන රෝසමල ගැන අදාළ තොරතුරු ටික ඔක්කොම එකට ලින්ක් වෙනවා. මේ තැන් වල තමයි රෝසමල ගැන තොරතුරු ස්නායු ශෛල වල තියෙන්නේ. රෝසමලේ නටුවේ කටු කවිය එනවා. රෝසමල වර්ග ගැන එනවා. රෝසමල අලෙවි කරන්න පුළුවන් ක්‍රමය ගැන දැන එනවා. රෝසමල වැලන්ටයින් ඩේ එකට තෑගි දෙන හැටි එනවා. මොකෙකුත් තොරතුරු එනවා. එක සැරේ. අන්නේ කියන්නේ මොකද්ද? නියුරෝ ස්ක්‍රිප්ට් එකක් ඩෙවලොප්. දැන් හොඳට කියා දුන්නා. හරි. දැන් ඕක සිද්ධ වෙන හැටි. මේක ටිකක් පොඩි තියරි එකක්. ඒකට කමන්නේ පොඩ්ඩක් ඉගෙන ගමු. මේ බරපතල විදියට හිතන්න එපා. මේක ඉගෙන ගමු. මේකට කියනවා behavior modification theory කියලා. මම අද මේක කරන්නම හිතුවේ ඔබට පුළුවන් ඔබේ පෙර පාසලේ ඉන්න දුවල පුතාලගේ ජීවිතේ මෙන්න මේකට අදාළව වෙනස් කරගන්න යම් කිසි ප්‍රමාණයකට. යම් කිසි ප්‍රමාණයකට. මොනවද? දැන් මේ visible කියලා කියන්නේ behaviors කියන්නේ හැසිරීම රටා. visible කියලා කියන්නේ පේනවා. අපිට ඒක පේනවා. ඒ පේන්නේ මොනවද? අපි conscious mind අපේ උඩු හිතත් එක්ක හිතලා කරන වැඩ ඔක්කොම මිනිසුන්ට පේනවා. අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, විඳිනවා. ඕක බොහොම පොඩි ප්‍රතිශතයක්. පොඩි ප්‍රතිශතයක්. 100ට සමහරු කියනවා 120යි කියලා සමහරු කියනවා 106යි කියලා. උඩු හිතේ ප්‍රතිශතය සිත 100ක් ඇතියට ගත්තොත් කොටස් 100ට සමහරු කියන්නේ 6යි තියෙන උඩු හිතේ ක්‍රියාකාරීත්වය. සමහරු කියනවා 120ක් කියලා. හරිද? එක එක්කෙනා එක එක මත කියනවා. අපිට හිතේ පේන්නේ නැති කොටසක් තියෙනවා. ඒක පේන්නේ නැහැ. ඒකට කියනවා non visible. පේන්නේ නැති දේවල්. ඒ non visible part එක තියෙන මේ subconscious mind කියන එකත් එක්ක සම්බන්ධ වෙලා. ඒ කියන්නේ හිත ඇතුලේ. මේ කියන්නේ මතක තියාගන්න මේ subconscious mind කියලා කාමරයක් එහෙම නැහැ හිතේ. හොඳේ. conscious mind කියලා කාමරයක් එහෙම හිතේ නැහැ. මේ හිතේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ කොටස් කරලා තියෙන්නේ. හිතේ ක්‍රියාකාරීත්වයෙන් වැඩිම කොටස අයිති වෙන subconscious mind එකට. අපි ගන්න තොරතුරු, අපි විඳින දැනෙන තොරතුරු යටි හිතේ තමයි ගබඩාව. යටි හිතේ තමයි ගබඩාව වෙන්නේ. ඒතකොට යටි හිත මොකද කරන්නේ? ඒ තොරතුරු මොළයත් එක්ක සම්බන්ධ කරනවා. සම්බන්ධ කළා එයා අන්න අර නියුරෝ ස්ක්‍රිප්ට් ලියනවා. හදනවා. ලොකු වැඩක් එයා කරනවා. ලොකු වැඩක් කරනවා. එතකොට මේ යටි හිත ඇතුලේ ඊට අමතරව තව තියෙනවා සමහර දේවල්. මොනවද? belief and attitude. කල්ැතුව ජීවිතේ දාපු විශ්වාස සහ ආකල්ප තියෙනවා. contradictions සමහර ඒවා තියෙනවා ගැටුම්. ගැටුම හැදෙන හැටි මම තව පොඩ්ඩකින් කියා දෙනවා. conscious memory and information. unconscious memory and information. ඒ කියන්නේ තව කොටසක් තියෙනවා. දැන් ওই Brian L. Weiss වගේ මනෝවිද්‍යාඥයෝ කියන්නේ අපි පෙර භව වලින් අරගෙන එන එනර්ජිස් අපේ ඒ කොටස තැම්පත් වෙලා. මේ මතක තියෙනවා. information ඒ අදාළ තොරතුරු තියෙනවා. උදාහරණයක් ගන්න මිනිස්සුන්ට මෙමරි වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ඥානමය මතකය කියන්නේ.
ඥානමය මතකය කියන්නේ අපේ DNA අණුවල ගබඩා කරලා තියෙන මතක. දැන් උදාහරණයක් ගනිමු. පූසට තියෙන ඥාන මිනිසට නැහැ. හරිද? පූස් ඥාන එහෙම්මම විකාශනය වෙවි යනවා. මිනිසට තියෙන ඥාන මිනිසට විතරයි ඇති. ඒක චිම්පන්සිට නැහැ. කට්ටිය කියනවා පරණ මතයක් තියෙනවා පරිණාමවාදය චාල්ස් ඩාවින්ගේ මම ඕක පිළිගන්නේ නැහැ ඒක බොරුවක්. එහෙමනම් ඉතින් මේ මිනිහා ඇදුනට පස්සේ තව කැලේ ඉන්න වඳුරෝ චිම්පන්සි මිනිස්සු වෙන්න පාය. මේ අවුරුදු 35000ක් විතර තිස්සේ එකම වඳුරෙක්වත් මිනිහෙක් උනේ නැහනේ. එකම චිම්පන්සියෙක්වත් මිනිහෙක් උනේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. මිනිහා කියන්නේ මේ කැලේ ඉන්න ඌරෝ, කොටි, හරක් වගේ මේ සබාධාමි හැදිච්ච සතෙක්. එයා වෙන විදිහකට පරිවර්තනය වෙවි යනවා. හරිද? ඔක තේරුම් ගන්න ඕනේ. ඒකට එයාගේ ඥාන වෙනයි, DNA අණු වෙනයි. දැන් මිනිහාගේ DNA අණු සහ ගොරිල්ලෙක්ගේ DNA අණු අතර වෙනස 100%යි. හැබැයි එහෙම වුණා කියලා ගොරිල්ලා මිනිහෙක් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මට සමහරලාට දැක හිතෙනවා මිනිහා එහෙම එකෙක් වෙයිද දන්නේ නැහැ කියලා. ඔය ඌ කරන වැඩවල හැටියට එහෙම තමයි. හරිද? ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ මේක. දැන් ඒවා අපි ඉන්ෆර්මේෂන් ඥානමය මතක තියෙනවා. තව කොටසක් තියෙනවා සාංශාරික මතක කියලා. ඒ කියන්නේ දැන් බ්‍රයන් හිල් වයිස් වගේ කට්ටිය කියන පෙර භවවලදී ඉඳලා එකතු කරගෙන ආපු මතක ශක්තියන් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි හොවර්ඩ් ගාඩ්නර් කියන අධ්‍යාපන මනෝවිද්‍යාඥයා මල්ටිපල් ඉන්ටෙලිජන්ස් තියරි කියලා බුද්ධි වර්ග 9ක් වෙන් කළා දුන්නේ. ඒවා අපි අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා අපූර්ව ආකාරයකට ක්‍රියාත්මක කරනවා. මම දැන් ඔබට මේක විස්තර කළා එහෙම මෙමරීස් ක්‍රියාත්මක කරන දෙන්නෙක් ගැන මම පෙන්නනවා. ඒවට කියනවා සාංශාරික මතක. ඔබ අතර ඉන්නවා අපේ පෙර පාසලට එන දරුවෝ අතර ඉන්නවා මේ සාංශාරික මතක තියෙන දරුවෝ. හැබැයි මම ඔබෙන් ඉල්ලා සිටින එක මරන්න එපා. ඒක මරන්න එපා. මහා දවන්ත ශක්තිය. ඒවා තමයි unconscious memory and information කියන්නේ. ওই ටික ඇතුලේ තියෙනවා. ඊට පස්සේ යටි හිතේ තියෙනවා මෙහෙම ඒවා. දැන් මේ contradiction කියන දේවල් ඇති වෙනවා. උදාහරණයක් ගනිමු. මගේ හිතේ මම හදාගත්ත යම් දේවල් ටිකක් තියෙනවා. යම් දේවල් ටිකක් තියෙනවා. මම ජීවත් වෙනකොට ඒ ටික තමයි අනුගමනය කරන්නේ. උදාහරණයක් කියන්නම් මම. අපි හිතමු මම කවදාකවත් මස් මාංශ අනුභව කරන්නේ නැහැ. මද්යසාර අනුභව කරන්නේ නැහැ. මගේ එහෙම ටිකක් තියෙනවා පොඩි කාලේ ඉඳලා. මගේ ජීවිතේ ඒක. මට මෙහෙම ඉන්නකොට දැන් මේ ගිය සතියේත් තුනා එහෙම එකක්. එක ආයතනෙන් ගිය සතියේත් කතා කළා එක ආයතනයකින් මේ මට පුහුණු වැඩසටහනක් කරන්න කියලා. මේ මම දන්න හොඳ මහත්තයෙක් මේ පුහුණු උපදේශකවරයෙක්. මේ කියන්නේ මානව සම්පත් මේ කළමනාකරුවෙක්. සර් මෙහෙම එකක් තියෙනවා. ඒකේ ප්‍රෝග්‍රෑම් 10ක් තියෙනවා. සතියකට එක ගානේ කරගෙන යන්න. සර්ට් කරන්න පුළුවන් නේද? අපේ ෆුඩ් ප්‍රොසෙසිං කම්පැනි එකේ තමයි මේක කරන්න තියෙන්නේ. ඒකේ විශාල පිරිසක් ඒ කට්ටියට මම මේක කරලා දැන් ප්‍රොඩක්ටිවිටි අඩු වෙලා තියෙනවා. ඒක නිසා සර්ට් පුළුවන් මේක ප්‍රොඩක්ටිවිටි හදන්න. මම දන්නවා මම සර්ගේ ට්‍රේනින් වෙලා තියෙන නිසා මම දන්නවා සර්ට තමයි මේක කරන්න පුළුවන් කියලා. මටත් හරි සතුටුයි. ඇයි? දැන් ප්‍රෝග්‍රෑම් 10ක් කියන්නේ ටිකක් සල්ලි ටිකක් හම්බ වෙනවනේ. ටිකක් වැඩි ගාණක් හම්බ වෙනවා මට. එතකොට මට අර මම මඩ කලපුවේ ගෙවල් දෙකක් හදනවා. මට එක ගේකට අදාළ මුදල් ටික හම්බ කරගන්න පුළුවන් එතනින්. මම ගණන් හදලා බැලුවා. මම ඉතින් පස්සේ මම එදා හැන්දෑවේ අපේ දුවත් එක්කත් කතා කරලා මම බැලුවා මොකද්ද මේ ආයතනය කෙරෙන්නේ කියලා. එතකොට දුව හොයලා කිව්වා මේකේ සත්තු මරනවා, මෙච්චර මරනවා, මෙහෙමයි මේවා වෙන්නේ, මෙහෙමයි මේවා වෙන්නේ, මෙහෙමයි මේවා වෙන්නේ කියලා. ඉතින් මම ආයෙ කතා කළා මං කොහොමද සමා වෙන්න. මම සත්තු මරණ ආයතනයක කවදාකවත් ට්‍රේනින් කරන්නේ නැහැ. මං සත්තු මරන්නේ නැහැ, මදුරුවෙක්වත් මරන්නේ නැහැ. මං සත්තුන්ගේ ආහාර කන්නේත් නැහැ. එක්සාම් මං කවදාකවත් මේ සත්තු මරණ ආයතනයක ඒ මරන්න ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්න මට ට්‍රේනින් කරන්න බෑ. මගේ හදේ සාක්ෂිය මට ඒකට විරුද්ධයි. ඒක මං කරන්නේ. මං කොහොමද සමා වෙන්න වෙන කෙනෙක් හොයාගන්න කියලා. දැන් ඔබ හිතලා බලන්න දැන් මේ පෙරපාසල් මහත්මීන් කල්පනා කරන මූ වගේ අරකෙක් ඉන්නවා ලක්ෂ 10ක් 15ක් හම්බ කරගන්න තිබිච්ච එක නැති කරගත්ත මෝඩෙක් නේ කියලා. එහෙම හිතන්න පුළුවන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ හදේ සාක්ෂිය මගේ වැලිම් එක. ඒතර මම මේක කරන්න ගියා නම් මොකද වෙන්නේ? මම මේක මේ වැඩසටහන කරන්නේ හරි සතුටින්.
හරි සතුටෙන් කරන්න ගියාම මගේ හිත මට කියනවා බනිනවා තෝ වගේ බොරු කාරෙක් නෑ සල්ලි වලට කෑදර කමේ තෝගේ ප්‍රතිපත්ති පාවලා දුන්නා කියලා මගේ හිත මට බනිනවා මට ලෝකෙන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ හොඳේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ ලෝකේ හැබැයි මගේ හිත කියන තැනදී මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතනින් පස්සේ මට සමහර විට මැරෙනකන් ඉඳ යන එකක් නෑ ඔච්චරයි ඔබ තේරුම් ගන්න ඒබ්‍රහම් ලින්කන්ට එයාගේ ජීවිතේ වැටිම මුදල ගෙවන නඩුව හම්බ වුණා. ලෝය කෙනෙක් හැටියට වැඩ කරන කාලේ වැටිම මුදල ගෙවන නඩුව. ඒබ්‍රහම් ලින්කන් ෆයිල් එක බැලුවා බලලා කිව්වා මේක නියමයි මේක හොඳට දිනන්න පුළුවන් නඩුවක්. ඒකට අර සේවා දායකයෙක් වනේ කරන්න මේක ඒ වුණාට මම මේක බාරගන්නේ නැහැ. අනේ පාසර් මේ සල්ලි බඳිනම් මම මේ වගේ දෙගුණයක් ගෙවනවා තුන් ගුණයක් ඕන නම් තුන් ගුණයක් ගෙවනවා අනේ මාව නිදහස් කළ දෙන්න කිව්වා. එතකොට කිව්වා මට අධිකරණයේ ඉදිරියේ ඔබව නිදහස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ හදේ සාක්ෂිය කියන අධිකරණයේ ඉදිරියේ මට මරණ මොහොත දක්වා කවදාකවත් නිදහස් වෙන්න බෑ. ඒ අධිකරණයෙන් මං හැමදාම වැරදි කරුවා වෙනවා. ඒක නිසා මං මේ නඩුව කතා කරන්නේ නැහැ කියලා. දැන් ඔබට තේරෙනවද? තේරුම් ගන්න. අන්න ඒවට කියනවා contradictions. මගේ හිතේ එක දෙයක් තියෙනවා. ඒකට විරුද්ධව මම ජීවත් වෙනවා. ඕක තමයි contradiction. දැන් ඔන්න ඕක තමයි මම මේ කියා දෙන දේ කොහොමද වෙන්නේ? අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත chart එකට අනුව information එනවා මෙතෙන්ට. ඇහෙන් කනෙන් දිවෙන් නහයෙන් හමෙන් උඩු හිතට තොරතුරු එනවා. ඒවා යටිහිතේ ගබඩා වෙනවා. යටිහිතේ ගබඩා වෙන මේ තොරතුරු අපේ මොලේ ස්ක්‍රිප්ට් බවට පරිවර්තනය වෙනවා. මොලේ තියෙන ඇමිග්ඩාලා කියලා පුංචි ග්ලෑන්ඩ් එකක්. ඒ ග්ලෑන්ඩ් එකට වේගා ස්නායු ඔස්සේ තොරතුරු යනවා. ඒ ග්ලෑන්ඩ් එක සම්බන්ධ වෙනවා අපේ මොලේ ඉදිරිපස කොටසට ෆ්‍රන්ටල් ලෝබ් කියන කොටසට. එයා මේකට අදාළ තිර නාටක හදනවා. ඒ තිර නාටකේ අපි රංගපාන. ඒ රංගපාන ක්‍රියාවලියට අපි කියනවා behaviors කියලා හැසිරීම් රටා, චර්යා රටා කියලා. අපි ඉගෙන ගන්න මෙන්න මේක වෙනස් කරන්නේ කොහොමද? දැන් අපි ඉගෙන ගන්න පටන් ගන්නවා වෙනස් කරන්න පටන් ගන්නවා. දැන් සිමෝන් සෙනෙක් කියන්නේ ලෝකේන දැවැන්ත කළමනාකරණ පුහුණු උපදේශකවරයෙක් නායකත්ව පුහුණු උපදේශකවරයෙක්. එයා කියනවා මේ මිනිසුන්ගේ මානසික ආතතිය ඇති වෙනක වළක්වන්න, ප්‍රශ්න ඇති වෙනක වළක්වන්න, ගැටුම් ඇති වෙනක වළක්වන්න, ආයතනවල චේන්ජස් කරන්න, තීරණ ගන්න කලින් මෙන්න මේ ප්‍රශ්න තුන අහන්න කියලා. why? ඇයි මම මේක කරන්නේ? ඇයි මම මේක කරන්නේ? ඇයි මට මෙහෙම වුනේ? මේකට ඇයි මම මේ தත්වෙන් කතා කරන්නේ? ඇයි මම මේ විදියට හිතන්නේ? අහන්න. ඇයි මම මේවා කන්නේ? ඇයි මම මේ විදියට ඇඳුම් වලට වියදම් කරන්නේ? ඇයි මම මේ කාලේ මේ විදියට සල්ලි නාස්ති කරන්නේ? ඇයි මම මොබයිල් එකක් තියාගෙන කොට ඉන්නේ? ඇයි මම කම්පියුටර් එකෙන් ගේම්ස් කරන්නේ? ඇයි මම මොබයිල් එකෙන් ගේම්ස් කරන්නේ? why කියන එක අහන්න. purpose එක හොයාගන්න. why අහන්න. ඊට පස්සේ how කොහොමද මේක කරන්නේ මම? අහන්න මම කොහොමද මේක කරන්නේ? ඇයි මම මේක කරන්නේ? එහෙම නැත්නම් ඇයි මට මෙහෙම උනේ? how කොහොමද මේක කරන්නේ? කොහොමද ඒක වෙන්නේ? ක්‍රමවේදය හොයන්න. what result එක. උත්තරේ මොකද්ද? මොකද්ද මට මේක කරපුවාම ලැබෙන ප්‍රතිඵලය? ප්‍රතිලාභය. මොකද්ද මට ලැබෙන්නේ result එක? අහන්න. ඕනෑම දෙයක් කරන්න කලින් මම මේ ගුරු මහත්මියන්ගෙන් ඉල්ලා සිටින මෙන්න මේ ප්‍රශ්න තුන. ජීවිතේ ගෙදරට කුකුල් මස් ගේනවා නම් අහන්න ඇයි මම කුකුල් මස් ගේන්නේ? මොනවද මට ලැබෙන්නේ? කොහොමද ඒක වෙන්නේ? අහන්න. ඇයි මම මේක කියන්නේ? කුකුල් මස් කියන්නේ අපේ ලංකාවේ අපි කෑමට ගන්න ආහාර වලින් දරුණුම කෑම. ලෝකේ භාවිතයට තහනම් කරන ලද හෝමෝන වර්ග 4ක් ලංකාවේ කුකුලන් නැති කිරීම සඳහා පාවිච්චිට ගන්නවා. ඒක නිසා තමයි දවස් 14 මේ 24න් කුකුල මහත් වෙලා මැරෙන්නේ. දෙවෙනි එක කුකුල් පැටියා බිත්තරේ ඉඳලා මරණ මොහොත දක්වා සහ මරණයෙන් පස්සෙත්
ඇන්ටිබැක්ටීරියා යාලට විවිධ ක්‍රම වලට දෙනවා. ඇන්ටිබයොටික්ස්. දීලා දුන්නාම ඒ කුකුලාගේ මස් වල, කටු වල, මේද කොටස් වල ඇන්ටිබයොටික්ස් තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාම අපි ඒක කැම්ප්ට ගන්නකොට අපි ඒක ආහාරයට ගන්නවා. එතකොට එයින් පස්සේ වෙන්නේ මොකද? අපිට අසනීපයක් ආවොත් ඇන්ටිබයොටික් අපිට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. සාමාන්‍ය කුකුල් මස් ග්‍රෑම් 100ක ඇන්ටිබයොටික්ස් ග්‍රෑම් මිලිග්‍රෑම් 147ක් හෝ 48ක් තියෙනවා. ඒක අසාමාන්‍ය ගාණක්. ඒතර ඔබේ දරුවට කුකුල් මස් දීගෙන යනකොට එයාට ලෙඩ හැදුනහම ඔරොත්තු දෙන්නේ නැහැ. දෙවෙනි කාර කුකුල්ලුන්ගේ තියෙන අහිතක රසායනික ද්‍රව්‍ය ඔක්කොම අපේ ඇඟේ තැම්පත් වෙනවා. මොකද ඒක සාමාන්‍ය ගින්දරකදී ඒ රසායනික ද්‍රව්‍ය පිළිසිලා යන්නේ නැහැ. ඊට පස්සේ අපි අධික ස්ථූලතාවයකට ඇති වෙනවා. ගැහැණු ළමයි ඊටාම කෙටි කාලෙකින් වැඩිහිටියටපත් වෙනවා. මොළේ ස්නායු පද්ධතිය විකෘති වෙනවා. පිළිකා හැදීමේ සම්භාවිතාවය තව වේගයෙන් වැඩි වෙනවා. හොඳට තේරුම් ගන්න. දැන් අපි ඊයේ ගියා මහරගම් පිළිකා රෝහලට අපේ දුව එයාගේ ප්‍රෝග්‍රෑම් එකකින් මේ අවුරුද්ද කරපු හම්බෙච්ච සල්ලි වලින් දරුවන්ට බෙහෙත් අරගන්න. ඊපස්සේ වෛද්‍යවරයා කිව්වා අර සිලිකන් බල්බ් කියන ඒවා අරන් දෙන්න. මොකද ඒක බල්බ් එක රුපියල් 25000ක් වෙනවා. ඒ බල්බ් ළමා වාට්ටු වෙන්නේ නැහැ. එතකොටත් මට දැනුනේ එච්චරයි. දෙයනේ මේ පුංචි දරුවන්ට කැන්සර් හැදුනේ කොහොමද? ඒ ළමයි සිගරට් බීලාද? අරක්කු බීලාද? නෑ. මොනවා දීලාද? පිළිකාකාරක අඩංගු ආහාර පාන දීලා. කවුද ඒක දුන්නේ? අම්මලා තාත්තලා. ඒක නිසා මම පෙර පාසල් ගුරු මෑණිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඔබේ ළඟට එන දරුවාට ක්‍රීඩාව විතරක් නෙමෙයි. යම් ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි. ජීවිතේ වෙනස් කරන්න උදව් කරන්න. අනාගතය වෙනුවෙන් මේ කට්ටිය ගොඩනගන්න. ඔබට මේ දේ කරන්න පුළුවන්. ඔබ තමයි ඒ දේ කළ යුතු හොඳම එක්කෙනා. ඒ දේ කළ යුතු හොඳම එක්කෙනා ඔබ. අනික හැමෝටම වඩා ඒක කරන්න පුළුවන් ඔබට. හරිද? why, how, what කියන ප්‍රශ්න තුන අහන්න. දැන් අපි පුංචි වීඩියෝ එකකට යමු. පොඩි වීඩියෝ එකකට යමු. ඒ වීඩියෝ එක බලමු. මම උපදිනකොට අපි විවිධාකාර කුසලතාවන් අරගෙන එනවා කියලා. දැන් අපි බලමු ඒ කුසලතා තියෙන දරුවෙක් ගැන. චන්දන මේ ස්ටිල් ෆොටෝග්‍රාෆ් එකක් පේන්නේ තාම. හරි. හරි අපි මෙතකින් නතර කරමු මොකද මේ වෙලාව උගක් යනවනේ ඒක නිසා හරි ඇහෙනව නේද මාව ඔව් සර් ඇහෙනවා චන්දන ඇහෙනවා හරි මෙතකින් නතර කරා මොකද ගොඩ එක විනාඩි 6ක් විතර තියෙනවා විනාඩි 6ක් වැඩිනේ ඔබට තේරෙනවද එතකොට මොකද්ද මේ තියෙන්නේ එයා අර අපි කතා කරපු විදිහට එයාගේ ජීවිතේ යම්කිසි අභ්‍යන්තරයේ තියෙන ශක්තියක් තියෙනවා ඉන්ටෙලිජන්ස් එක ස්කිල් එක ඒක ඒ දෙමාපියෝ එකතු වෙලා ගුරුවරු එකතු වෙලා මොකද කරලා තියෙන්නේ ඒක එයාට ඩෙවලොප් කරන්න ඉහළට යන්න උදව් කරලා තියෙනවා නැත්නම් අවුරුදු 3ක ළමයි කොච්චර ස්පීඩ් එකකින් ඔච්චර ලස්සන විදිහට ඩ්‍රම් එකක් ප්ලේ කරන්නේ නැහෙනේ හරිද ඔන්න හොඳට මම ඔබට කියා දුන්නා මේක වෙන හැටි දැන් අපි ඉතා ඉක්මනින් යන්
මේක හැදෙන හැටි හරියටම අවබෝධ කරගන්න. දැන් තව පැය භාගයක් වගේ තමයි තියෙන්නේ. කොහොමද මේක වෙන්නේ? අපි අපේ හිතේ අඳිනවා ලස්සන චිත්‍රයක්. මම කියන්නේ ඒකට ලස්සන චිත්‍රයක්. පුංචි කාලේ අපේ හිත හරියට මේ කියන්නේ කැන්වස් එකක් වගේ. ඒ කැන්වස් එකේ චිත්‍රයක් අඳිනවා. ඒ චිත්‍රයට අදාළ කෑලි තමයි අපි පැරඩයිම්ස් කියලා කියන්නේ. සමස්ත චිත්‍රය තමයි අපි පෞරුෂත්වය, හොඳ පෞරුෂත්වයක් තියෙන සෙල්ෆ් ඉමේජ් එකක් හදනවා. ස්වයං ප්‍රතිරූපය කියලා අපි ඔකට සිංහලෙන් කියනවා. ඒක හැදෙන හැටි අර process එක මේ තියෙන්නේ. information, තොරතුරු හම්බ වෙනවා, thoughts, සිතිවිලි ඇති වෙනවා, beliefs, විශ්වාස ඇති වෙනවා, attitude, ආකල්ප ඇති වෙනවා, habits, පුරුදු ඇති වෙනවා, self image. අර චිත්‍රය සම්පූර්ණ වෙනවා. නැපෝලියන් හිල් කියන ඔය මහා ලේඛකයා ඇමරිකාවේ හිටපු කියනවා ඔබේ හිත තුල අනාගතයේ ඔබ සිටිය යුතු තත්වයේ පිළිබඳ චිත්‍රයක් අඳින්න. ඒ චිත්‍රය නිශ්චලව හැමදාම තියාගන්න. අනාගතයේ ඔබ ඒ තත්වයට පත්වනු ඇත. self image කියන්නේ ඔන්න ඔය චිත්‍රය. හොඳට තේරුම් ගන්න. ඔබට අනාගතයේ යම් කිසි දෙයක් ලබන්න ඕන නම් ඒක නිශ්චල ඡායාරූපයක් හැටියට ඔබේ හදවතේ ඇඳ ගන්න. ඒ ඇඳ ගන්නා චිත්‍රය අනාගතයේදී ඔබේ ජීවිතේ බවට පත් කරනවා. එච්චරයි. චන්දන ගුණවර්ධන කියන්නේ අවුරුදු 9 දී මගේ ඉස්කෝලේ මහත්තයාත් එක්ක ප්‍රශ්න අහලා ඇඳගත්ත චිත්‍රය. හොඳට තේරුම් ගන්න. ඒක තමයි තියෙන්නේ. නන්දා මාලනී මහත්මිය කියන්නේ පුංචි කාලේ රුක්මනී දේවී මහත්මියගේ ගීත අහලා තමන්ගේ හිතේ ඇඳගත්ත චිත්‍රය. මෙහෙම චරිත මට කියන්නේ කිව්වොත් ලෝකේ තියෙන මහා දැවැන්තයෝ හැම කෙනෙක්ම ජීවිතේ කොයියම්ම මොහොතකදී හෝ තමන්ගේ හිතේ අලුත් ජීවිතයකට චිත්‍රයක් අඳින්න ලෑස්ති කරලා තියෙනවා. ඊලෝන් මස්ක් කියන්නේ පොතක් කියවලා තමන්ගේ හිතේ චිත්‍රයක් ඇඳගත්ත මිනිසෙක්. එයා ලෝකේ පළවෙනි කෝටිපති ව්‍යාපාරිකයා වෙනවා. ලෝක ඉස්ලාම් ස්පේස් ටුවරිසම් පටන් ගත්ත එක්කෙනා වෙනවා. අඟහරු ලෝකේ ජනාවාස පිහිටුවන්න රොකට් නිර්මාණය කරන එක්කෙනා වෙනවා. මේ අවුරුදු 13 හෝ 14 මං හිතන්නේ පොතක් කියවලා ඇඳගත්ත චිත්‍රය. එහෙම නැත්නම් මේ කූටිපති පවුලකින් එහෙම ආපු ගමෙක් නෙමෙයි. දැන් ඔබට තේරෙනවද මේ පුංචි කතාවක්. බාන චිත්‍රය, හිතේ අඳින චිත්‍රය අපේ ජීවිතේ වෙනස් කරන හැටි. මේ සෙන් කතාවක්. එක වනාන්තරයක මම ඉක්මනට කියනවා. එක වනාන්තරයක බැටළු රංචුවක් හිටියා. ඒ බැටළු රංචුව හරිය සතුටින් ජීවත් වුණා. ඇයි ඒ? කොටි වෙන්නේ නැහනේ. මෙහෙම ඉන්නකොට අල්ලපු වනාන්තරයේ ඉඳලා කොටි දෙනක් ආවා කන්ද මුදුනට. ඇවිල්ලා බලනකොට බැටළු රංචුවක් ඉන්නවා හරි පුෂ්ටිමත්. එයා පැටවෙක් හම්බෙන්නේ හිටියේ. එයා හිතුවා මේ මම ඉස්ලාම බැටළුවෙක් අල්ලගෙන කන්න ඕනේ. එතකොට මට සතියක් විතර කන්න ඕනේ. එතකොට පැටව හම්බෙලා පැටවට කිරි දීලා ඇඟ ශක්තිමත් වුණාම ආපහු බැටළුව අල්ලන්න පුළුවන් කියලා. මෙයා මොකද කරේ? කන්ද පැහැරට බැහැගෙන ආවා. බැහැගෙන ඇවිල්ලා බැටළු රංචුවට පෑන්නා. පැන්නාම බැටළු රංචුව දුවන්න පටන් ගත්තා. බැටළු රංචුව දුවන්න පටන් ගත්තා. ඒ කියන්නේ මරණ බය ඇති වුණා. ආතතිය කෙනෙක් ඇති වුණා. ඒ ආතතිය fight or flight. පලා යන්න හෝ සටන් වදින්න අපිව මෙහෙවනවා. පලා යන්න තීරණය කරා බැටළුවට. දීපදිව කුටියලෝ බැටළුව කල්පනා කරා ඒ මොකද අප්පා. කවදාකවත් නැදුව. සාමාන්‍යයෙන් ඒ කට්ටිය දන්නවා කොටියෙක් පැන්නොත් ඒක බැටළුවෙක් අඩු වෙනවා කියලා. බැටළුව ටික මොකද කරේ? ඒක බැටළුවත් හරියට අපේ මිනිස්සු වගේ. ආපහු ආවා. දැන් ඔය යුද්ධේ තියෙන කාලේ බෝම්බයක් එහෙම පිපුරුපුවම මිනිස්සු දුවනවා. දුවලා ගිහිලා ආයෙ කල්පනා කීයක් මරුණත් දන්නේ යන්න ඕනේ ආපහු. ආයෙ එනවා. ආයෙ එනකොට දෙවෙනි බෝම්බේ පුපුරු. වැඩි මැරෙන්නේ දෙවෙනි බෝම්බ. දැන් තේරුණාද? දැන් මිනිස්සු බැටළුව ආවා. ඇවිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? හරි දුක හිතෙන දෙයක්. බැටළු කොටි අම්මා මැරිලා. අර වැනපු පිම්මෙට එයා මැරිලා. පැටව හම්බ වෙලා. එයා මැරිච්ච අම්මගෙන් කිරි බොන. බැටළු අම්මලට හරි දුකයි. හරි දුකයි. අනේ අහිංසක ළමයා පව් අප්පත් අම්මා නැති දරුවා කිරි බොනවා කට්ටිය අනුකම්පාව හැදුවා. හදලිවිල්ලා මොකද කරේ? කොටි පැටියා හදන්න තීරණය කරා. මම දැන් ඔබට මේකත් එක්කම පුංචි උපදේශයක් දීගෙන යනවා. ජීවිතේ කවදාකවත් හැඟීම් ඉස්මතු වෙලා තියෙන වෙලාවට, ඉමෝෂන්ස් වැඩි වෙලා තියෙන වෙලාවට තීරණ ගන්න එපා.
ඒ ඔබ ගනු ලබන තීරණ වැරදිමයි. හොඳ හැඟීමක් වුණත් ඉස්මතු වෙලා තියෙන වෙලාවට තීරණ ගන්න. ආදරය කියන්නේ හොඳ උතුම් හැඟීමක් ඉස්මතු වෙලා තියෙන වෙලාවට තීරණ ගන්න. වැරදි. හොඳට තේරුම් ගන්න. මේ කට්ටිය තීරණය කරා කුටි පැටිය හදන්න. දැන් කුටි පැටිය හැදෙනවා. දැන් කුටි පැටියට ඉන්ෆර්මේෂන් එන්නේ මොනවද? ගැටලු ඉන්ෆර්මේෂන්. සිතිවිලි මොනවද කුටි පැටියගේ? ගැටලු සිතිවිලි. බිලීෆ්ස් මොනවද? වෙයි කියලා හිතන්නේ ගැටලුවා හිතන විදිහට. ඇටිටියුඩ් මොනවද? ගැටලුවාගේ ආකල්ප. හැබිට්ස් මොනවද? පුරුදු මොනවද? ගැටලුවාගේ පුරුදු. දැන් ඇඟෙන් කොටියා හිතෙන් ගැටලුවා. ගැටලුවොත් එක එකට ජීවත් වෙනවා, සෙල්ලම් කරනවා, තනකොළ කනවා, වෙන්නවා. මේ ඉන්න අතරේ අල්ලපු වනාන්තරේ ඉඳලා තව කොටියෙක් ආවා. ඒ කොටියා කන්දෝටි ඉඳලා බලාගෙන ඉනකොට ඔන්න ආකල්ප ගැටුමක්. හැබිට් ගැටුමක්. දැක්ක පුදුම දෙයක්. මොකද්ද? කොටියෙක් බැටළුවොත් එක්ක තනකොළ කරනවා. ආකල්පමය ගැටුමක්. මහා කොටිය කල්පනා කරා. ඊ කොහොමද අපි ඒකේ තනකොළ කන්නේ? අර වටේට බැටළු රංචුවක් යාන මූ වගේ කෙනෙක් ඉන්නවාද කියලා කන් බැහැගෙන ආවා. බැහැගෙන ඇවිල්ලා මොකද කරේ? බැටළු රංචුවට කුරුමානම් අල්ලලා පැන්න පුළුවන් තරම් හයියෙන්. පැන්නාම බැටළු ටික දිව්ව පුරුදු විදියට කොට පැටියක් තිබ්බා. මහා කොටිය ලෝගන ඇවිල්ලා පැන්න බැටළු රංචුවට අහු වුණා එක අහුනේ කොට පැටිය. කොටි පැටිය කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අනේ මාව මරන්න එපා, අනේ මාව මරන්න එපා, මං අහිංසක බැටළු පැටියෙක්. මහා කොටිය කොඹ බැටළු වෙන්නේ නෙමෙයි ඔබ කොටියෙක්. කොටි පැටිය කියනවා නෑ මං අහිංසක බැටළු පැටියෙක්, අනේ මාව මරන්න එපා. නේ මහා කොටියට මේක පිළිගන්න බෑ. මහා කොටිය මොකද කරේ? මොකක් හරි කරන්න ඕනේ කියලා බැටළු පැටිය ඇදගෙන ගියා. කොටි පැටිය ඇදගෙන ගිහලා ඒ කාලේ දැන් වගේ කණ්ණාඩි තිබුණේ නෑනේ. වතුර වලෙන් පෙන්නුවා මූණ. තමන්ගේ මූණත් පෙන්නුවා, කොටි පැටියගේ මූණත් පෙන්නුවා. පෙන්නලා කිව්වා උඹේ මූණත් මගේ මූණ වගේ බලපන් ඔබ කොටියේ. ඇඟ පෙන්නුවා, දත් විලිත්තලා පෙන්නුවා, කෑ ගහලා පෙන්නුවා. බලනකොට කොටි පැටියට ඉන්ෆර්මේෂන් එනවා. දැන් කොටියෙක්ගේ ඉන්ෆර්මේෂන් එනවා. එච්චර කල් ලැබිලා තියෙන බැටළුවෙක්ගේ ඉන්ෆර්මේෂන්. හිතන්න පටන් ගත්තා, විශ්වාස කරන්න පටන් ගත්තා, ඇටිටියුඩ් වෙනස් වුණා. කොහොම ඉන්නත් කොටි පැටිය තියලා මහා කොටිය ගිහලා බැටළුවෙක් අල්ලගෙන ආවා. අල්ලගෙන එලා කන්න දුන්නා. මාස්ටර්යි තමයි හැටියට හිතුණා. හැබිට්ස් වෙනස් වුණා. ප්‍රතිඵලය මොකක් වුණාද? බැටළුවෙක් වෙලා හිටපු කොටියා ආපෞසරයක් සෙල්ෆ් ඉමේජ් එක වෙනස් වුණා කොටිය බවට. ඒකේ ප්‍රතිඵලය බැටළු රංචුව වත වෙලා ගියා. ඇයි මේ කොටිය අනික් කොටි වගේ නෙමෙයි. ඌට බැටළු ජීවිතයකුත් තියෙනවා. බැටළු පුරුදු තියෙනවා. බැටළු ආකල්ප තියෙනවා. ඌ ඒක අංගපාලා බැටළුවොත් එක්ක ඉන්නවා. රෑ වෙනකොට බැටළුවෙක් ඇදගෙන ගිහලා ගහකට නැගි. දැන් ඔබට තේරුණාද? සෙල්ෆ් ඉමේජ් එක. අඟුලිමාල සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මේ කරේ උකමයි. අහිංසක අම්මලා තාත්තලා හැම වෙලාවකම අපේ පුතා හරි අහිංසකයි, හරි දක්ෂයි. එයා අහිංසක දක්ෂ දරුවෙක් වුණා. ගුරුවරයා කිව්වා අහිංසක ඔබ ශිල්ප ශාස්ත්‍ර හදාarලා ඉවරයි, කඩු ශිල්ප දුනු ශිල්ප ඉගෙනගෙන ඉවරයි. ඔබ දැන් මේ ශිල්ප දක්වන්න ගිහිල්ලා මිනිස්සු 1000ක් මරලා ඇඟිලි 1000ක් කපාගෙන ඇවිල්ලා මට පූජා කරන්න කියලා. එයා ඒකෙන් හිතාගෙන ගියා. බිලීෆ් සිස්ටම් එක වෙනස් වුණා, ඇටිටියුඩ් වෙනස් වුණා, හැබිට්ස් වෙනස් වුණා. දවන්ත මනුෂ්‍ය ඝාතකයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ ගියා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා නැවත තොරතුරු ටිකක් දුන්නා. ප්‍රශ්න ටිකක් අහලා. NLP ක්‍රමයට ප්‍රශ්න ටිකක් ඇහුවා. අහිංසක ඇයි ඔබ ඔබේ ශක්තිය මිනිස්සු විනාශ කරන්න යොදන්නේ? ඔබට පුළුවන් නේද ඔය ශක්තිය මිනිස්සු දුකෙන් මුදවන්න පාවිච්චිට ගන්න? එයා ඒක ගැන හිතන්න පටන් ගත්තා. මෙන්න සෙල්ෆ් ඉමේජ් එක වෙනස් වුණා. රහතන් වහන්සේ නමක් වුණා. මං ඔබට ආරාධනා කරනවා ඔබේ පෙර පාසලට එන දුවල පුතාලාගේ පෞරුෂය මේ ක්‍රමයට ගොඩනගන්න. එයාලගේ හිත තුල දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගන්න. දැන් මම ඔබට මගේ අත්දැකීමක් කියනවා. මම ආන්ධ්‍ර ප්‍රදේශවල මොන්ටිසෝරි එකකට ගියා. ඉන්දියාවේ ඔය සෝෂල් මාකටිං කියන විෂය හදාරන්න ගිහලා ඉගෙන ගන්නකොට අපි එක්කන් ගියා. ඒ මොන්ටිසෝරි එකේ 아무තු ක්‍රමයක් තියෙනවා. ඒ මොන්ටිසෝරි එකට ගියාම
ඉතින් අපිට කතා කර කර ඉන්න දුන්නා ඒ කට්ටිය බලන ක්‍රමේ බලන් හිටියා අපි නොයෙක් දේවල් බලන් හිටියා. බලන් ඉඳලා දවල්ට කාලේ වුණාම අපිට ඕන දෙයක් අහන්න කිව්වා ළමයින්ගේ. ළමයින්ගේ ඇහුවා අර මගෙත් එක්ක ගිය යාළුවෙක් ඇහුවා ඔයාලා ලොකු වුණාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ. ළමයි ටික ඔක්කොම නැගිට්ටා. නැගිටලා තමන්ගේ හුරු අත මිට මොනලා ඉස්සුවා. උස්සලා මොකද්ද කෑ ගැහුවා. to be a greatest Indian කියලා කෑ ගැහුවා. ශ්‍රේෂ්ඨ ඉන්දියානුවෙක් වෙන්න තමයි ඒ කට්ටියගේ plan එක. ලංකාවේ කට්ටියගේ plan එක මොකද්ද? ඔබ ඔබෙන් අහන්න. ඔබ ඔබේ මොන්ටිසෝරි එකට එන දරුවාගේ self image එක හදන්නේ කොහොමද? බලන්න ඒ පෙර පාසල් ගුරු මහත්මිය පුහුණු කරලා තියෙනවා ශ්‍රේෂ්ඨ ඉන්දියානුව හදන්න. ශ්‍රේෂ්ඨ ඉන්දියානුව හදන්න. ඒ ශ්‍රේෂ්ඨ ඉන්දියානුව හදන්නේ නිකන් නෙමෙයි. හැම පෙර පාසලකම ගුරුවරුන්ට අත්පොතක් දීලා තියෙනවා. ඒ අත්පොතේ තියෙනවා ශ්‍රේෂ්ඨ ඉන්දියානු චරිත 48ක්. කතන්දර හැටියට, චිත්‍ර කතා හැටියට ඇඳලා. ඒ ගුරුවරුන්ගේ සිරිත තමයි මේ මොන්ටිසෝරි කේ ළමයින්ට එක සතියකට එක කතන්දරයක් උගන්වනවා. එක කතන්දරයක් එක සතියකට. මහත්මා ගාන්ධිතුමාගේ කතන්දරය උගන්වනවා, චිත්‍ර පෙන්නනවා. රවි ශංකර්ගේ කතන්දරය උගන්වනවා, චිත්‍ර පෙන්නනවා. ශ්‍රීමත් ජගදීශ් චන්ද්‍ර බෝස්ගේ කතන්දරය පෙන්නනවා, චිත්‍ර පෙන්නනවා. අරුන්දති රොයගේ කතන්දරය පෙන්නනවා, චිත්‍ර පෙන්නනවා. ළමයි හිතනවා. එතකොට අර inborn skills එක, multiple intelligence skills එක තමන්ට ගැලපෙන චිත්‍ර කතාව සහ චරිතය ආපු ගමන් එයා ඒක වැළඳ ගන්නවා. වැළඳගෙන හිතනවා මම මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එතනින් එහාට එයාගේ ජීවිතේ ගොඩනගන self image එක. දැන් ඔබට තේරෙනවද? ඔන්න හොඳට මම කියා දුන්නා. Personality disorders related with paradigms. පෞරුෂත්ව ව්‍යාපාද. අර අපි හිතපු self image එකේ disorders ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ඒවා මොලේ program එකක් බවට පත් වෙනවා. මොනවද මම ඉක්මනට කියා දෙන්නම්. backward characters. පසුගාමී චරිත. පස්සෙන් තමයි ඉන්නේ. එක කණ්ඩායමක් බිහි වෙනවා. අපි නොදැනුවත්ව අමලා තාත්තලාගේ අඩුපාඩු නිසා, ගුරුවරුන්ගේ අඩුපාඩු නිසා පස්සෙන් යන චරිත බිහි වෙනවා. ඒ කට්ටියගේ ලක්ෂණ මොනවද ලක්ෂණ? low self confidence. ආත්ම විශ්වාසය හොඳටම අඩුයි. ආත්ම අභිමානය අඩුයි. productivity ඵලදායීතාව අඩුයි. creativity එක අඩුයි. efficiency අඩුයි. ඒ කට්ටිය හැම වෙලාවකම ඕන තැනකට ගියාම ඒ කට්ටිය ඉන්නේ පිටිපස්සේ. හැමදාම ජීවිතේ අනුන් වෙනුවෙන් වැඩ කරන කුලීකරුවෝ. ඒ කට්ටිය නිර්මාණශීලී නෑ. creativity නෑ. පෞරුෂත්වයක් නෑ. මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වන්න බෑ. හරිද? ඔන්න backward characters. අර මම මයික් එක ඕෆ් කරමුනේ. aggressive characters. සමහර චරිත හැදෙනවා පුදුමාකාර ආවේගශීලී චරිත. fighters ලා හැදෙනවා. ඊළඟට rulers හැදෙනවා. අනික් කට්ටිය පාලනය කරනවා, වද දීලා පාලනය කරනවා. දැන් ඔය මිනි මරුවෝ, මංකොල්ලකරුවෝ, හොරජාවාරම්කරයෝ, ත්‍රස්තවාදීන්, මේ වගේ කට්ටිය හැදෙන්නේ මේ personality disorder එකක් හැටියට. අපි දන්නේ නැතුවට අපි ඒකට නිර්මාණය කරනවා. හරිද? මයික් එකක් වැඩ කරනවා, ඒක ඕෆ් කරන්න. complaining character. complaining character. ඒ කියන්නේ ඒ කට්ටියගේ වැඩේ massively නගනවා. මේ massively නගන චරිත වර්ග දෙකක් තියෙනවා. මේ හරියට ඉන්නවා කාර්යාලවල. සමාජයට ගියාම attention seeking complainers. ඒ කියන්නේ ඒ කට්ටිය හැම වෙලාවකම තම අවධානය දිනා ගන්න යම් යම් දේවල් කරනවා. යම් යම් දේවල් කරනවා. මේ මොයි දේශපාලනඥයෝ ඉස්සරහා පොයන්ඩ වැටෙනවා, අඬා වැටෙනවා. දේශපාලනඥයෝ එනකොට මල් මාල ගන්නවා. නොයිකුත් වැඩ තියෙනවා ඒ කට්ටියගේ. උතර තියෙනවා ලංකාවේ ඉන්නවා හරියට මේ වගේ කට්ටිය. කාර්යාලයකට ගියාම ඉන්නවා. ගමට ගියාම ඉන්නවා. attention seeking complainers. ඒ කට්ටිය ඉතින් හම්බ වුණ වෙලාවට ඔක්කොම කියන්නේ ප්‍රශ්න. මේමයි සර්, මේමයි සර්, මේමයි මැඩම්, මේමයි මැඩම් complaining කරනවා. complaining characters. දැන් ඔය මම දන්නවා මම මේ මාසු කොරාල මිස් වගේම මම පිට යනවනේ ගම් වල වැඩ කරන්න. ඒ වැඩ කරන යනකොට මේ කට්ටිය හරියට හම්බ වෙනවා. massively කියන්නේ කෙලවරක් නැහැ. ඉතින් ඒක අනික් කට්ටිය ඉස්සරහ කරන්නේ මේමයි අපේ ගමේ තත්ත්වය මේමයි කියලා ඒ කට්ටිය නිකන් හරි පුදුම දක්ෂ විදියට ඒක ඉදිරිපත් කරනවා.
ඒ කියන්නේ මොකද attention seeking complainers. තව කට්ටියක් කියනවා low EQ complainers කියලා. EQ කියන්නේ emotional quotient කියන එක. ඒ කියන්නේ මේ බුද්ධි මට්ටම. චිත්ත වේගීය බුද්ධි මට්ටම. චිත්ත වේග බුද්ධිය අඩු වෙච්ච ගමම්ම ඒ කට්ටියට තමන්ගේ හැඟීම් පාලනය කරන්න බෑ. පාලනය කරන්න බැරි වුණාම පුදුමාකාර දේවල් කරනවා ඒ කට්ටිය. බලන්න අපි අපේ මොළයට ඇතුල් කරගන්න හිතට ඇතුල් කරගන්න තොරතුරට අනුව self image එක වෙනස් කරන්න බෑ හැදෙන paradigms අපේ ජීවිතය අපේ චරිතය වෙනස් කරන හැටි. හරිද? ඊට පස්සේ මම ඔබට පෙන්වන මේවා නිසා ඇතිවෙන අසනීප. මේ මොලේ පැතිකඩක් තියෙන්නේ මම ඒක කිව්වේ නෑනේ ඔබට. මේ තියෙන්නේ මේ වගේ personality disorders තියෙන කෙනෙක්ගේ මොලේ brain එක function වෙනකොට ගත්ත පිටුරයක්. මේ තියෙන්නේ එහෙම අර්බුද නැති කෙනෙක්ගේ මොලේක පින්තූරයක්. හරි මේ මං වැඩි ගොඩාක් කියා දෙන්නේ නැහැ. මේක මේ තියෙන්නේ psychological disorders කියනවා. මානසික ව්‍යාබාධ කියන ඒවා. දැන් අර වගේ දුර්වල පෞරුෂයක් දුර්වල personality එකක් හැදෙනකොට මිනිස්සුන්ගේ මානසික ගැටලු ඇති වෙනවා. පළවෙනි එක තමයි අසාමාන්‍ය සිතිවිලි හා චිත්තාවේග හා සැසිරීම රටා. අපි ඔකට කියනවා obsessional thoughts, emotions and behaviors කියලා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉන කොච්චර වාත් අත හොදනවා. bathroom එකට ගියාම ඔහේ හොද ඉන්නවා. මූණ හොදන්න ගියන් ඔහේ හොද ඉන්නවා. ගෙදර කෑම උයන වාදන එහෙම තියෙනවා නම් හොද ඉන්නවා. net ගහනවා ජනේල් දොරවල් වලට දූවිලි එයි ළමයා ලෙඩ වෙයි කියලා. එළියට බහින්න දෙන්නේ නැහැ, තනකොළ ටිකක් පා ගන්න දෙන්නේ නැහැ දරුවෝ. රැට නිදා ගන්න ගියාම හිත කියන දොර වැහුවක් දන්නේ නැහැ. උඩ බලලා ඉන්න ඕන. ආපහු ගිහලා දොර ලොක් කරලා බලනවා. ලොක් කළාද කියලා බලනවා. ආය ඇඳේ හාසරුවත් ගේට්ටුවේ ඉබ්බතයි. ආය දුන ගේට්ටුවේ ඉබ්බතයිමත් කියලා බලන්න. ඒවට කියනවා අපි අසාමාන්‍ය සිතිවිලි චිත්තාවේග සහ හැසිරීම කියලා. ඒ කට්ටිය හරියට හැදෙනවා මේ ගැටලු නිසා. මානසික ආතතිය හේවත් ක්ලමතය. මානසික ආතතිය ක්ලමතය කියලා කියන්නේ distress. ඒ කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දී ගන්න බැරි වුණාම වෙනස් වීම වලට මුහුණ දී ගන්න බැරි වුණාම අර්බුදයට වෙනස් වීම මුහුණ දී ගන්න බැරි වුණාම ඊළඟට දරා ගන්න බැරි වුණාම ඇති වෙන පීඩණයට අපි කියනවා distress කියලා. ක්ලමතය කියන්නේ ඒක. විෂාදය depression. depression කියලා කියන්නේ එක්ක ක්ලමත අවස්ථාවක් දිගට ප්‍රතිබුණත් වෙනවා. එහෙම නැත්නම් වැඩක් නැහැ. මගෙන් කාටවත් වැඩක් නැහැ. මට දැන් ඔක්කොම එපා වෙලා තියෙන්නේ. මට ඔෆිස් එකට මගෙන් වැඩක් නැහැ. ගෙදර කට්ටියටවත් මගෙන් වැඩක් නැහැ. යාළුවෝ නැහැ මට. මට කියන්න කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. කියලා අසුභවාදී හැඟීම් වැඩි වෙලා ඇති වෙන පීඩනයට කියනවා depression කියලා. සියදිවි කාංසා තත්ත්වය කියන්නේ එහෙම එකක්. සියදිවි නසා ගැනීමට පෙළඹවීම. මේ anxiety තත්ත්වය හෝ depression තත්ත්වය දිගු කාලීනව තිබුණාම එයා දන්නේම නැතුව හිතන්න පටන් ගන්නවා දැන් ඉඳලා වැඩක් නැහැ. දැන් මම මැරෙනවා. මගෙන් වැඩක් නැහැ කාටවත්. මට යා නැතුව ඉන්න බෑ. මං කොහොමද යා නැතුව ඉන්නේ? මම මැරෙනවා. suicide attempt කියලා කියන්නේ මොනෝක. මතකය සම්බන්ධ ගැටලු. මතක හිතීම ටිකෙන් ටික අඩු වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය හැටියට ඇල්සයිමර් ඩිමෙන්ෂියා වගේ රෝග වලට ගොදුරු වෙනවා. බීතිකා ෆෝබියාස් හැදෙනවා. අනියත පිය. කැරපොත්තන්ට බයයි. කූණන්ට බයයි. සත්තුන්ට බයයි. ලේවලට බයයි. උඩ ඉඳලා බිම බලන්න බයයි. මිනිස්සු අතරට යන්න බයයි. තවත් කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න බයයි. මෙහිම ෆෝබියාස් වර්ග තියෙනවා 300 ගාණක් විතර. ඒව හැදෙන්නේ අර පෞරුෂත්වයේ තියෙන psychological disorders නිසා. ඒතකොට ඔබ පෙර පාසලක ගුරුවරියක් හැටියට වැඩ කරනකොට, උපදේශිකාවක් හැටියට වැඩ කරනකොට ඔබට දකින්න පුළුවන් දරුවන්ගේ මෙන්න මේ වගේ යම් දේවල් තියෙනවාද කියලා. එතකොට ඔබට ඒවට හොඳ පිළියම් යොදන්න පුළුවන්. තාමත් ඉක්මනින්. අහිතකර චිත්තාවේග negative emotions. අධික ලෙස ක්‍රේන්ති යනවා. අධික ලෙස දුක දැනෙනවා. අධික ලෙස එපා වීම ඇති වෙනවා. ඒවට කියනවා අපි negative emotions කියලා. ඒ වගේ ගොඩාක් තියෙනවා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තෘෂ්ණාව, පරිගැනීම ඔය වගේ මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවට කියනවා අධික මේ negative emotions කියලා. මේ හැම දෙයකටම අධික විදිහට ඇති වෙන්න මේවා බලපාන පළවෙනි සාධකයේ තමයි අර පෞරුෂත්වය තුල තියෙන paradigms වල තියෙන විකෘතිතාව.
ඒතර අපිට පුළුවන් නම් ඒක වෙනස් කරන්න අන්න අපිට පුදුම දේවල් කරන්න පුළුවන්. මේ තියෙන ඇඟට හැදෙන අසනීපේවත් එක්ක high blood pressure, diabetes, heart disorders, cancer, headache, sexual disorders මේ ඔක්කොම අධිරුධ්‍ර පීඩනය, දිය වැඩියාව, හදවත් රෝග, පිළිකා, හිස රදය සහ ඇඟේ වේදනා මේ අර personality disorders තියෙනකොට එන ගැටලු. හරිද? දැන් කොහොමද අපි මේක වෙනස් කරන්නේ? දැන් අපිට මේ දේ හුඟක් කරන්න පුළුවන්. පෙර පාසල් ගුරු මහත්මයක් කියන්නේ දරුවන්ගේ විතරක් නෙමෙයි අම්මලා තාත්තලාගේත් ගුරුවරු. ඒතර ඔබට හුඟක් දේවල් කරන්න පුළුවන්. මොකද කරන්න පුළුවන්? පළවෙනි එක තමයි හොඳ කෝච් කෙනෙක් හරි, උපදේශකවරයෙක් හරි. එහෙම නැත්නම් චර්යා රටා වෙනස් කරන පුහුණුවකට හරි යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයක් කියන්නම්කෝ මම. දැන් අපි හිතමු මේ මාස්කොරල් මහත්මිය කිව්වා, ශිරෝන් මහත්මිය කිව්වා මේ අපි අඹේ පුස්සේ කරපු children's camp ගැන leadership training ගැන. දැන් ඒ වගේ හිටපු සමහර ළමයින්ට මේ වගේ disorders තිබුණා. ඒ කියන්නේ සමහර විට යාළගේ තාත්තා නැහැ හුඟක් අයගේ. ඒකට එහෙම නැත්නම් ආබාධිතයි. ඒකට ඒ ආපු negative background එක නිසා ඒ හුඟක් අයට විවිධාකාර මේ වගේ disorders තිබුණා. දැන් මේ පුහුණුවෙන් මොකද උනේ? ඒ ළමයි පුදුමාකාර විදිහට වෙනස් වුණා. ඒ කට්ටියගේ creativity එක ඇති වුණා. ඒ කට්ටිය සමහර හොඳ ලීඩර්ස්ලා හැටියට රිස්ක් එකක් ගන්න මිනිස්සු බවට පත් වුණා. අදටත් ඒ කට්ටිය කතා කරනවානේ අපිත් එක්ක හරි ආදරෙන්. ඒතර ඒ වගේ පුහුණු වැඩසටහන් කරන audit your present situation. දැන් තත්වය අධ්‍යයනය කරලා බලන්න ඕනේ. දැන් මගේ තත්වය මොකද්ද? මගේ දරුවන්ගේ තත්වය මොකද්ද? Identify your blocking gates and list them out. ඊට පස්සේ මේ තියෙන barriers ටික තෝරන්න. කොළ අරගෙන ලියලා තෝරන්න. තෝරලා plan එකක් හදන්න වෙනස් කිරීමේ plan එකක්. මෙන්න මෙහෙමයි වෙනස් කරන්න. මෙන්න මේ ක්‍රීඩා අපි කරනවා මේවා වෙනස් කරන්න. මෙන්න මේ psychological activities කරනවා අපි මේවා වෙනස් කරන්න. අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා මෙන්න මේ වගේ වැඩසටහන් කරනවා අපි මේවා වෙනස් කරන්න. අපි කට්ටියත් එක්ක එකතු වෙලා දරුවන්ගේ self image එක build up කරන්න මේ වගේ චරිත කතා පිළිබඳ අධ්‍යයනයක් කරලා ඒවා මිනිසුන්ට දරුවන්ට දෙනවා. ගෙවල් වලට දෙනවා. service එකක් කරන්න. break them and implement new script with new vision. ඒ මං කියපු එක. achieve success and appreciate with happiness. මේ හැම එකක්ම හැම දවසකම අගය කිරීමක් කරන්න ඕනේ. පුළුවන් තරම් අගය කරන්න ඕනේ. අගය කිරීම තමයි මේ ලෝකයේ තියෙන වටිනාම දේ. කෘතවේදීත්වය සහ අගය කිරීම කියන එක. හරිද? දැන් මම මෙතනින් ඉවර කරනවා. මොකද මෙන්න මේ ටෙක්නික් එක කියා දීලා ඔබට අද දවස් ඉවර කරන්න. කාල වේලාව ඉක්මලා ගිහින් තියෙන නිසා. ඊට පස්සේ ආ වීඩියෝ එකකුත් පෙන්නනවා මේ පැරඩයිම් එක වෙනස් කරලා විශිෂ්ටයක් බිහි කරපු කැටි. ඇත්ත කතාව. apply 4 C අකුරු 4යි A අකුරු 4යි concept shifting paradigms. C 4 මොනවද? challenge, change, conflict, cope. C 4ක් තියෙනවා. ඔබ දැන් C 4ක් අරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඕන නම් ඕක A 4 බවට පරිවර්තනය. මොනවද C 4? challenges අභියෝග තියෙනවා. ඔබට මුහුණ දෙන්න. change වෙනස් වෙනවා. මේ ලෝකය කොරෝනා අර්බුදයත් එක්ක 100%කින් වෙනස් වෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ තියෙන සියලු සිස්ටම් වෙනස් වෙනවා. ඒක change එකක්. ඔබ ඒකට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් විනාශ වෙනවා. conflict අර්බුද ඇති වෙනවා. දැන් ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති වෙමින් යනවා. අර්බුදයක්. හොඳට තේරුම් ගන්න. අපිට අවශ්‍ය බඩු ගේන්න ඩොලර් සංචිතයක් නැහැ. ණය ගෙවා ගන්න ඩොලර් සංචිතයක් නැහැ. අර්බුදයක් ඇති වෙමින් යනවා. අධික ලෙස මුදල් මුද්‍රණය කරනවා. උද්දමනය වේගයෙන් වැඩි වෙනවා. අර්බුදයක් ඇති වෙනවා. හරිද? කෝප් දරා ගන්න බැරි වෙනවා. දරා ගැනීම කියන එක. ඒතකොට යම් කිසි කෙනෙකුට මේ challenges වලට, changes වලට, conflicts වලට මුහුණ දී ගන්න බැරි වෙනකොට, දරා ගන්න බැරි වෙනකොට යාට ඇති වෙනවා මානසික පීඩන. පිස්සු වගේ වෙනවා. ආතතිය එක එක ස්වරූප එන්න පටන් ගන්නවා. විෂාද එක එක ස්වරූප එන්න පටන් ගන්නවා. හැබැයි ඔබට පුළුවන් කුංචි දෙයක් කරන්න. මේ මෙහෙම්ම අපිට පුළුවන් ඒ 4ක් බවට පරිවර්තනය කරන්න. මොකද්ද? ඒ පළවෙනි ඒක තමයි බාහිර දේවල් වෙනස් කරන. බාහිර දේවල් වෙනස් කරනවා.
හරිද? පිටින් තියෙන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. මිලදී ගැනීම පාලනය කරන්න පුළුවන්. ඊළඟට අධික ලෙස ටෙලිවිෂන් එකේ වාඩිලා ඉන්න එක, මොබයිල් වල වාඩිලා ඉන්න එක, ගේම්ස් ගන්න ඒවා, සෝෂල් මීඩියා පාවිච්චි කරන ඒවා වෙනස් කරන්න පුළුවන්. බාහිර ලෝකයෙන් එන ඒවා වෙනස් කරන්න පුළුවන්. ගාක් වෙනස් කරන්න පුළුවන්. හරිද? adjust internally වෙනස් වෙන්න පුළුවන්. ඇතුලේ තියෙන ඒවා වෙන් කර ගන්නවා. සමහර ඒවා අඩු කර ගන්නවා. අපි ඇතුලේ තියෙන සමහර ඒවා අලුතෙන් එකතු කර ගන්නවා. adjust කරනවා. අපි internal දේවල් අපි කලින් ඉගෙන ගත්තේ ඒ දේවල්. avoid සමහර දේවල් අතහැරලම දාන්න. සමහර දේවල් අතහැරලම දාන්න. ඒක වැඩක් නැහැ. අපි උදාහරණයක් ගනිමු. කුකුල් මස් කන එක අත්හැරලා දැම්මොත් ඔබට මාසෙකට කිසි ප්‍රශ්නයක් නැතුව රුපියල් 2-3000ක් ඉතුරු වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අරක්කු බොන එක අත්හැරලා දැම්මොත් අවොයිඩ් කරොත් සැලකිය යුතු මුද්‍රක් ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉතුරු වෙනවා. සිගරට් බොන එක අත්හැරලා දැම්මොත් සැලකිය යුතු මුද්‍රක් ඉතුරු වෙනවා. බුලත් පිට කන එක අත්හැරලා දැම්මොත් සැලකිය යුතු මුද්‍රක් ඉතුරු වෙනවා. අනවශ්‍ය මිලදී ගැනීම අත්හැරලා දැම්මොත් සැලකිය යුතු මුද්‍රක් ඉතුරු වෙනවා. හරිද? අවොයිඩ් කරනවා. accept සමහර ඒවා අපිට උඩ කෑලි 3ටම දාන්න බෑ. ඒක නිසා ඒක දරාගෙන පිළිගන්න වෙනවා. පිළිගන්න වෙනවා. හරිද? උදාහරණයක් ගන්නමු. දැනට යන තත්ත්වය අනුව ලංකාවේ උද්දමනය වෙනස් කරන්න පුළුවන්ද අපිට? අත්හරින්න පුළුවන්ද? බෑ. ඒක පිළිගන්න ඕන. පිළි අරගෙන හැබැයි ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙයි අපිට. ඔල්ටර් කරන්න පුළුවන් වෙයි අපිට. ඒ විදිහට ජීවිතය වෙනස් කරනවා. හොඳට තේරුම් ගන්න. සමහර ඒවා පිළිගන්නම වෙනවා. ඒවා අත්හරින්න බෑ. ඒතකොට හිත හදා ගන්නවා, දරා ගන්නවා අපි මම මෙහෙමයි කියලා. දැන් ඔන්න තේරුණාද? මේ සංකල්පය තමයි මම අද දවසේ ඔබට අවසාන වශයෙන් කියා දෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ ටික පාවිච්චි කරන ඔබේ daily routine එක දවසේ ගෙවන හැටි, thinking habit හිතන ඒවා, කෑම බීම වෙනස් කරන්න පුළුවන්. වෘත්තීය ජීවිතයේ වෙනස් වීම සංනිවේදනය වෙනස් කරන්න පුළුවන්, සබඳතාව වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා ඔබට පුළුවන් ජීවිතේ සම්පූර්ණයෙන්ම අලුතෙන් පටන් ගන්න. අලුතෙන් පටන් ගන්න. දැන් හිතන්න. මගේ ජීවිතේ ඊළඟ මාස 3 පළවෙනි දවස අද. මම මේ ජීවිතේ වෙනුවෙන් අර ඉගෙන ගත්ත ක්‍රමවේදයට අනුව අත්හරින්නේ මොනවද? මගේ ජීවිතයෙන්, මගේ පවුලෙන්, මගේ පෙර පාසල. අත්හරින්නේ මොනවද? අඩු කරන්නේ මොනවද? වැඩි කරන්නේ මොනවද? එක් කරන්නේ මොනවද කියලා මේ වැඩසටහනේ ඔබ සටහනක් දාන්න. මගේ ජීවිතේ මම මේ 4 එකතු කරනවා මේ විදිහට. ඒ 4. මගේ පවුල වෙනුවෙන් මම මේ 4 එකතු කරනවා. මගේ පෙර පාසල වෙනුවෙන් මේ 4 එකතු කරනවා. එකතු කළා මගේ දරුවන්ගේ ජීවිත මම මේ විදිහට ගොඩනගනවා. ඔබට පුළුවන් ජීවිතේ වෙනස් කරන්න. දැන් අපි පුංචි වීඩියෝ එකක් බලමු. බලලා වැඩසටහන අවසන් කරමු. බලන්න මේ පැරඩයිම් shift කරපුවාම මහා විශිෂ්ටයෝ බිහි වෙන හැටි. අන්න පැරඩයිම්ස් වෙනස් කළා. I find you guilty and you will be convicted. Only you can write your future. We are so proud of you. Eat more. Glenn, sit down. Glenn!
You have the courage to be different. Only you can write your future. Thank you, Mr. Kumar. Mr. Kumar, please join me on stage. හරි. දැන් ඔන්න ඔබට දකින්න පුළුවන්. දැක්කනේ හොඳට. බලන්න ගුරු භූමිකාව කියන එකේ බලය, ශක්තිය. මොකද උනේ? එයා මැරවර දරුවෙක්. ගෙදර තිබිච්ච ප්‍රශ්න නිසා එයාගේ පර්සනැලිටි එකේ යම් යම් පැරඩයිම්ස් වල ඩිසෝඩර්ස් ඇති වුණා. ඒක නිසා එයා මැර දරුවෙක් බවට පත් වුණා. හැබැයි ගුරුවරයා තත්කාල බලන් ඉඳලා දැනගත්ත මෙයාට තියෙනවා ලීඩර්ෂිප් ස්කිල්ස් කියලා. එයා මොකද කරේ? මේ මරන්න එපා, ගාන්න එපා, රෝමියෝ කීකේ ගියේ නෑ. එයාට වචන කීපයකින් එයාගේ හිතේ එයාගේ ෆියුචර් එක වෙනස් කරන්න හැටි දුන්නා. දීලෙවල මොකද කරේ? අර ළමයි මෙහෙවනේ වැරදි විදිහට කතා කළා මෙහෙවනේ. ඒ මෙහෙවපු ක්‍රමය එයා තේරුම් අරගෙන එයා මොකද කරේ? පොතක් ගෙනත් දුන්නා. පබ්ලික් ස්පීකින් ගැන. හිරේට යනකොට පුනරුත්ථාපන කඳවුරට යනකොට අත්අඩංගුවට අරගෙන අරන් ගියේ පොත විතරයි. එයා ඒ හිටපු කාලය ඇතුළත මොකද කරේ? ඉගෙන ගත්තා, පොත කියවුවා. එළියට ඇවිල්ලා ඉගෙනගෙන අද සිංගප්පූරුවේ ඉන්න ප්‍රධානතම අපි වගේ පුහුණු උපදේශකවරයෙක් වෙලා ඉන්නවා. මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට උපහාර දක්වන උත්සවය තමයි ඔය පෙන්නුවේ. මේක සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ළමයින්ට පෙන්වන්න හදපු වීඩියෝ එකක්. දැන් ඔබට තේරෙනවද? ඔබට පුළුවන් ඔබේ ජීවිතේ වෙනස් කරලා දෙවන්ත පෞරුෂයක් ගොඩනගන්න, ආතතියකින් තොරව හරි සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ ළඟට එන දරුවන්ගේ ජීවිත වෙනස් කරන්න. ඒ කට්ටියගේ පැරඩයිම්ස් වෙනස් කරලා හොඳ පර්සනැලිටි එකක් තියෙන දරුවෝ බවට එයපත් කරන්න. ඔබට පුළුවන් ඔබේ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ ජීවිත වෙනස් කරන්න. ඒ අයගේ පවුල් වලට ආලෝකයක් වෙන්න. ඉතින් අද දවසේ මේ වැඩසටහන වෙනුවෙන් ඔබ තීරණයක් ගන්න. ඔබේ මෙහෙවර මොකද්ද? මේ අපේ රට ගොඩනගන්න, අපේ දරුවන්ගේ ජීවිත ගොඩනගන්න, අපේ පවුල් ගොඩනගන්න මගේ මෙහෙවර මොකද්ද කියලා හිතන්න පටන් ගන්න. හිතලා ජීවිතේ වෙනස් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අද විශාල කැපකිරීමක් කරා ශිරෝන් මහත්මිය. ඒ කැපකිරීම වෙනුවෙන් හැමෝම කෘතවේදී වෙන්න අනිවාර්යයෙන්ම. ඒ කෘතවේදී වීමත් එක්කම ඔබේ ජීවිතය අලුතෙන් පටන් අරගෙන අලුත් ඉස්සවකට ගෙනියන්න. ඒ වගේම හැම දවසකම ඔබේ දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කරන පුංචි එක දෙයක් හරි ලබා දීලා රාත්‍රී සතුටින් නිින්දට යෑමේ පුරුද්ද ඇති කරගන්න. එවනම් අද දවස මම නිමා කරනවා. ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා. ඔබේ පවුලේ ජීවිත ආලෝකමත් වේවා. ඔබෙන් ඉගෙනුම දැනුම කුසලතා වර්ධනය කරගන්නා දරුවන්ගේ ජීවිත ආලෝකමත් වේවා. ඒ දරුවන් මේ රට ගොඩනගන දැවැන්ත අභිමානවත් නායිකාවන් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශිරෝන් මාස්කෝරාල මහත්මියට මම තාමත් ස්තුතිවන්ත වෙනවා. අද මේ වැඩසටහන ඔබ වෙනුවෙන් කරන්නට මට ආරාධනා කිරීම ගැන. එවනම් අද දවසේ නිමා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයිබෝවන් සර්. මං හිතන්නේ චන්දන හරීම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. අපි ඔක්කොමලා මං හිතන අහගෙන හිටිය එක විනාඩියක්වත් හිත එහෙම යන්නේ නැතුව මම කැමති අපේ සීනියර්ම ඉන්න මෙතන ඉන්න ටීචර් කෙනෙක්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්න. මට චන්දන මහත්මයාට දැනගන්න ඕගොල්ලන්ගේ සිතුවිලි මොනවාද, ඕගොල්ලන්ට මොකද හිතුනේ. ඇත්තට මටත් හරි ලොකු මං හිතන්නේ මේ ආත්ම විශ්වාසයක් ආවා. මොකද අපි ඔක්කොම මිනිස්සු හැටියට මේ දවස්වල මම චන්දන මහත්තයාට කලින් කියන බොහොම බැටිලා වගේ ඉන්න ස්වභාවයක් මේ කොවිඩ් මේ වසංගතයත් එක්ක අපි ඔක්කොටම මානසික ගොඩක් වැටලා ඉන්න කාලයක් කිව්වනම් හරි. නමුත් මම හිතන්නේ ඔබතුමා ලොකු අපිට ධෛර්යයක් දුන්නා, ධනාත්මකව හිතන්න ඉඩ හරින්න අපිට මාර්ගයක් පෙන්නලා දුන්නා. මොකද මමත් පෞද්ගලිකව කිව්වොත් මම ඔබතුමාට අපේ අල්ලපු ගෙදර මම දැක්කා මේ මැරුණ ඒ කාන්තාව. එදායින් පස්සේ මම එකෙන්
මට ලොකුවට වැදුනා ඒක. ඒ වෙච්ච දේ කොවිඩ් හැදිලා ස්පිරිතාලයක් නැතුව අන්තිමට මම බොහොම පුළුවන් තරම් උදව් කළා ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්නකොට ගෙදරදී දානකොටම නැති වුණා. ඉතින් ඒකෙන් මමත් වැටුණා. මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ. ඉතින් ඊට පස්සේ යාළුවෝ නෑදෑයෝ දන්න අය නැති වෙනවා කියලා ඔබතුමා හරියට කිව්වා. හැම වෙලේම අපි නිවුස් වල දකින්නේ අපිට අහන්න සතුටු දෙයක් තිබුණේ නෑ. යොහානිගේ සින්දු ඇරෙන්න කිසිම දෙයක් සතුටක් අපි දැක්කේ නෑ මේ රටේ නිවුස් වල. ඉතින් ඇත්තම කියනවා මමත් නිවුස් බලන එක නතර කරා. මම හිතන්නේ අපේ ගුරු මහත්මීටත් ඒ අත්දැකීම් අපි ඔක්කොන්ටම ඇති. ඉතින් මම හිතන්නේ මේ ඔබතුමාගේ දේශනය ඇත්තට හරි ධනාත්මකව හිතන්න අපිට මේ ගොඩක් උදව්වක් වුණා. විශේෂයෙන් මේ ගුරුවරුන්ට විශේෂයෙන් මේ පුංචි දරුවොත් එක්ක වැඩ කරන හන්දේ දරුවන් අපේ රටට ඇත්තට අභිමානයක් තියෙන පුරවැසියන් බිහි කරන්න පුළුවන් කොට්ටාසිය තමයි මේ මෙතන ඉන්නේ චන්දන. මම අර ඉන්දියාවේ කතාව අහගෙන හිටියා බොහොම ආසාවෙන්. මං හිතන්නේ මට ඒ වෙලාවේ ඔළුවට ආවා මේ පියවර වැඩසටහන යටතේ අපි පියවර පොතක් කරන්නේ නැත්තේ ලංකාවේ ඉන්න හිටපු හොඳම චරිත 10ක් හෝ 15ක් අරගෙන ඒ පුංචි දරුවන්ට ඒ කතාව කියන්නේ අපි හැම ඉස්කෝලේකම. ඒකේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැහැ. අපේ රටේ හිටිය බොහොම හොඳ ජනනායකයෝ, බොහොම හොඳ මිනිස්සු හිටියා. අන්න ඒ වගේ අයගේ ජීවිත කතාවක් ඇත්තටම කරලා ඒ අයගේ අපේ ළමයින්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන් කියලා මටත් හිතුණා. මටත් ලොකු අදහසක් ආවා ඔබතුමාගේ කතාව අහලා. මම කැමතියි අපේ ගුරු මහත්මියකින් රෙස්පොන්ස් එකක් ගන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අවසරයි මං හිතන්නේ ඉන්දියාවේ වචනයක් කිව්වොත් ඒක ලොකු අසාධාරණයක් මැඩම්ටත් සර්ටත් දෙදෙනාටම. අපි මේ මම පෙරපාසල් කාලේ අවුරුදු 30ක් පමණ වෙනවා. නමුත් සර් අද කියපුවාම මගේ ඇස්වලට කඳුළු ආවා. මට හිතුණා මම නැවත උපදින්න ඕනි කියලා. ඉතින් ඇත්තටම හරි සන්තෝෂයි සර්. මේ කාලය තුල අපි අවුරුදු 2ක් විතර කාලයක් තුල යම් හැප්පීම් වල හිටියා. ඒ වගේම පෙරපාසල් ගුරුවරු කියලා ගත්තාම අර ඔබ කියනා වගේ හැම තිස්සෙම තියෙන මැසිවිලි. ඉතින් මං හිතනවා ඔබතුමාගේ මෙම කතාවෙන් පස්සේ අපේ ගුරු මෑණිවරු මේ මැසිවිලි කියන එක නතර කරાવી කියලා. නතර කරાવી අපිට යමක් කරන්න පුළුවන් කියන එක තව හොඳට හිතට ගනීවි. ඇත්තටම අපිට ඉදිරි අනාගත දරුවන් වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. ඒකට ඔබතුමා නැවතත් අපේ සැඟවී සිටින මේ අර ලොකු ඇතුලේ සිටින ලොකු වීරේ කවදි කරා. ඉතින් ඔබතුමාටත් මේ දේශනේ සංවිධානය කරලා අපි හැම සැරේම පියවර මේ අමාස්කොරල් මෙතනින් අපිට මේ වගේ ලොකු වැඩසටහන් තියෙනවා. ගොඩක් දේවල් අපිට දුන්නා. මම හිතන්නේ මම අද නැගිටලා ඉන්නෙත් ඔබතුමියට හා ළමා ලේකම් කාර්යාලයට පින් සිද්ධ වෙන්න. ඒක ඔබතුමිය හොඳටම දන්නවා. මං හිතියේ කොහොමද අද ඉන්නේ කොහොමද කියන එක ඔබතුමියත් දන්නවා. සර් දන්නේ නැහැ. නමුත් ඉතින් ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන අතර හේමා සාතනයට ස්තුතිවන්ත වෙන අතර සර් අද දුන්න මේ ධෛර්යයට අපේ මනස වෙනස් කිරීමට ඔබතුමාටත් බොහෝමත් ස්තුතිවන්ත වෙමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තව ඉදිරියටත් අපේ ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ජනතාවගේ මේ යටිහිතේ අවදි කරලා ඕන් ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ගුරු මෑණිවරු සියලු දෙනා වෙනුවෙන් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි සර්. බොහොම ස්තුතියි මැඩම්. මං හිතන්නේ චන්දන ඒක නම් අර සිංහල භාෂාවෙන් කියන අර බොක්කෙම්ම කිව්වා කියලා. මං හිතන්නේ ඉතින් අපි ඔක්කොම ස්තුතිවන්ත වෙනවා. තව ගුරු මහත්මියෙක්ට එම කතා කරන්න අවස්ථාවක් ඕනේද? නෑ වගේ. කොමලා මං හිතන්නේ ලොකු වෙනස් වීම ගැන හිතනවා ඇති දැන් මේ දේශනේ අහලා. අනිත් චන්දන බොහෝම ස්තුතියි ඔබතුමාගේ කාලයට. අපි ගුරු මහත්මියන්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයගලන්ට ෆීඩ්බැක් ෆෝම් එකක් ඒ WhatsApp group එකේ කරුණාකර ඒක අපිට මේ පුරවලා එවන්න. චන්දන අපි ඉදිරියටත් මං හිතන්නේ මම හිතනවා මේ වගේ වැඩසටහන් කීපයක් අපේ ගුරු මහත්මියන්ට එක කරන්න පුළුවන් නම් මතන එක ලොකු වටිනාකමක් එකතු වෙයි කියලා ඒගොල්ලන්ට.
එහෙමනම් බොහොම ස්තුතියි හැමෝටම සුබ දවසක්. අයබෝවන්. අයිබෝවන්